නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අභිධම්ම දේශකස්සේ. අපි අභිධර්මාර්ථ සංග්‍රහය පිළිබඳව කෙටි හැඳින්වීමක් කරගත්තනේ. අභිධර්මාර්ථ සංග්‍රහයේ පරිච්ඡේද 9කින් යුක්තයි. ඒ 9ේදී චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියන පරමාර්ථ ධර්මයන් පිළිබඳව කරන විග්‍රහයක්. ඊට පස්සේ අභිධර්මයේ පිළිබඳවත් කෙටි හැඳින්වීමක් කරොත් අභිධම්මෝ නාම සත්තප්පකරණානි. අභිධර්මය කියලා කියන්නේ සත්තප්පකරණානි. ධම්මසංගනිප්පකරණය, විභංගප්පකරණය, ධාතු කතාප්පකරණය, පුද්ගල පඤ්ඤාත්තිප්පකරණය, කතාවත්තුප්පකරණය, යමකප්පකරණය, ප ဋ ාණප්පකරණය කියන මේ 7 තමයි අභිධර්ම පිටකයේ වශයෙන් වෙන් කරලා තියෙන්නේ. ඒ ප්‍රකරණ 7න් පළවෙනි ප්‍රකරණය තමයි ධම්මසංගනිප්පකරණය. ධම්මසංගනිප්පකරණය මේ ධම්මසංගනි පාළිය විශේෂ වශයෙන් කොටස් 4කට බෙදෙනවා. පළවෙනි කොටස තමයි චිත්තුප්පාද ඛණ්ඩ. චිත්තුප්පාද කාණ්ඩය කියලා කොටසක් තියෙනවා. දෙවෙනි කොටස තමයි රූප කාණ්ඩය. රූප ඛණ්ඩ කියලා කොටසක් තියෙනවා. තුන්වෙනි කොටස තමයි නික්ඛේප ඛණ්ඩ. නික්ඛේප කාණ්ඩය කියලා කොටසක් තියෙනවා. හතරවෙනි කොටස තමයි අට්ඨ කතා ඛණ්ඩ. මේ විදිහට ධම්මසංගනි පාළිය ගත්තයින් පස්සේ ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදන්න පුළුවන්. චිත්තුප්පාද කාණ්ඩය, රූප කාණ්ඩය, නික්ඛේප කාණ්ඩය, අට්ඨ කතා කාණ්ඩය කියලා කොටස් 4කින් යුක්තයි. මේ චිත්තුප්පාද කාණ්ඩය ගත්තයින් පස්සේ සිත් 89 හෝ 121 නොයෙක් ක්‍රමවලට බෙදලා විග්‍රහ කරලා තියෙනවා. කුසල සිත්, අකුසල සිත්, අභ්‍යාකත සිත් කියන මේ ක්‍රමයට විස්තර කරලා තියෙනවා. ඒකෙදි විශේෂයෙන්ම ණය ක්‍රම 3ක් තියෙනවා. පළවෙනි ණය ක්‍රමය තමයි ධම්ම වවත්තාන වාරය. ධම්ම වවත්තාන වාරෝ. ධම්ම වවත්තාන වාරය. දෙවෙනි ක්‍රමය තමයි කොට්ටාස වාරෝ. තුන්වෙනි ක්‍රමය තමයි ශුන්්‍යත වාරෝ. මේ විදිහට එක එක සිතක් ගත්තායින් පස්සේ ඒ එක එක සිතක් ණය ක්‍රම 3කින් විස්තර කරලා තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි ධම්ම වවත්තාන වාරය. සිත සමග හටගන්න ධර්ම ටික මේ චිත්තය, මේ පස්සේ වේදනාව, සංඥාව ආදී වශයෙන් විග්‍රහ කරපු කොටස ධම්ම වවත්තාන වාරය. ඊට පස්සේ ඒ ධර්මයන්ම තවත් ක්‍රමයකින් විග්‍රහ කරලා තියෙනවා. ඒ කොටසට කියනවා කොට්ඨාස වාරය කියලා. ඊට පස්සේ ඒ ධර්මයන්ම තවත් විදියකට නැවත විග්‍රහ කරන කොටසක් තියෙනවා. ඒකට කියනවා ශුන්්‍යත වාරය කියලා. එතකොට මේ ඒවා මොනවද කියලා පස්සේදී විස්තර සහිතව කතා වෙනවා. එතකොට මේ චිත්තුප්පාද කාණ්ඩය ගත්තයින් පස්සේ ධම්ම වවත්තාන වාරය, කොට්ඨාස වාරය, ශුන්්‍යත වාරය කියන මහා ණය ක්‍රම 3කින් එක එක සිතක් ගානේ විග්‍රහ කරලා තියෙනවා. දෙවෙනි කොටස ගත්තයින් පස්සේ රූප කාණ්ඩය ගත්තයින් පස්සේ ලියාගත්තද? රූප කාණ්ඩය ගත්තයින් පස්සේ ධම්මසංගනි පාළිය දේශනා කළ තියෙන රූප 27යි. ධම්මසංගනි පාළියේ දේශනා කළ තියෙන රූප 27යි. මේ ධම්මසංගනි පාළියේහි
හදේවත්තු රූපය දේශනා කළා නැහැ. ධම්මසංගණි පාළියේ හදේවත්තු රූපය දේශනා කළා නැහැ. ධම්මසංගණි පාළියේ මේ රූපකාණ්ඩයේ දේශනා කළා තියෙන රූප ප්‍රමාණය රූප 27. එතකොට මේ ධම්මසංගණි පාළියේ වයින්ෝනේ ධම්මසංගණි පාළියේ හදේවස්තු රූපය දේශනා නොකිරීමට හේතුව තමයි ඒකේ තියෙනවා වත්තු දුකය කියලා එකක්. අත්ති රූපං චක්කු විඥානස්ස වත්තු. චක්කු විඥාණයට වස්තු වෙන රූපයක් තියෙනවා. ඒ තමයි චක්කු ප්‍රසාද රූපය. අත්ති රූපං චක්කු විඥානස්ස න වත්තු. චක්කු විඥාණයට වස්තු නොවන රූපයක් තියෙනවා. ඒ තමයි චක්කු ප්‍රසාද රූපයෙන් අන්‍ය වූ රූප සියල්ල. ඊට පස්සේ අත්ති රූපං සෝත විඥානස්ස වත්තු. සෝත විඥාණයට වස්තු වෙන රූපයක් තියෙනවා. ඒ තමයි සෝත ප්‍රසාද රූපය. අත්ති රූපං සෝත විඥානස්ස න වත්තු. සෝත විඥාණයට වස්තු නොවන රූපයක් තියෙනවා. ඒ තමයි සෝත ප්‍රසාද රූපයෙන් අන්‍ය වූ රූප සියල්ල. ඒ විදිහට දේශනා කරගෙන යනවා. අන්තිමට එනවා අත්ති රූපං මනෝ විඥානස්ස වත්තු. මනෝ විඥාණයට වස්තු වෙන රූපයක් තියෙනවා. ඒ තමයි හදේ වත්තු රූපය. අත්ති රූපං මනෝ විඥානස්ස න වත්තු. මනෝ විඥාණයට වස්තු නොවන රූපයක් තියෙනවා. ඒ තමයි හදේ වස්තු රූපයෙන් අමතර අනිත් රූප සියල්ල. මේ විදිහට වත්තු දුක වාක්‍ය 6ක් තියෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. මේ එක එක විඥාණයට වස්තු වෙන රූපයක් තියෙනවා. අන්‍ය වූ රූප සියල්ල වස්තු වෙන්නේ නැහැ. හරිනේ. එතකොට මේ කතාවේදී කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. නමුත් ඊළඟට තියෙනවා ආරම්මන දුක කියලා. ආරම්මන දුක. ආරම්මන දුක කියලා කොටසක් තියෙනවා. ආරම්මන දුක. ඒ ආරම්මන දුකේදී අත්ති රූපං චක්කු විඥානස්ස ආරම්මනං. අත්ති රූපං චක්කු විඥානස්ස ආරම්මනං. ඒ තමයි වර්ණ රූපය. ඊට පස්සේ අත්ති රූපං චක්කු විඥානස්ස නාරම්මනං. චක්කු විඥාණයට අරමුණු නොවන රූපයක් තියෙනවා. ඒ තමයි වර්ණ රූපයෙන් අන්‍ය රූප සියල්ලම. ඒ විදිහට අත්ති රූපං සෝත විඥානස්සාරම්මනං. සෝත විඥාණයට අරමුණු වෙන රූපයක් තියෙනවා. ඒ තමයි ශබ්ද රූපය. අත්ති රූපං සෝත විඥානස්ස නාරම්මනං. සෝත විඥාණයට අරමුණු නොවන රූපයක් තියෙනවා. ඒ තමයි ශබ්ද රූපයෙන් අන්‍ය වූ රූප සියල්ල. ඒ වගේම අත්ති රූපං ගාන විඥානස්සාරම්මනං. ගාන විඥාණයට අරමුණු වෙන රූපයක් තියෙනවා. ඒ තමයි ගන්ධ රූපය. අත්ති රූපං ගාන විඥානස්ස නාරම්මනං. ගාන විඥාණයට අරමුණු නොවන රූපයක් තියෙනවා. ඒ තමයි ගන්ධ රූපයෙන් අන්‍ය රූප සියල්ල. අත්ති රූපං જીවහා විඥානස්සාරම්මනං. જીවහා විඥාණයට අරමුණු වෙන රූපයක් තියෙනවා. ඒ තමයි රස රූපය. අත්ති රූපං જીවහා විඥානස්ස නාරම්මනං. જીවහා විඥාණයට අරමුණු නොවන රූපයක් තියෙනවා. ඒ තමයි රස රූපයෙන් අන්‍ය වූ රූප සියල්ල. ඊළඟට අත්ති රූපං කාය විඥානස්සාරම්මනං. පඨවි තේජෝ වායෝ. පඨවි තේජෝ වායෝ කියන රූප තුන කාය විඥාණයට අරමුණු වන රූපයයි. අත්ති රූපං කාය විඥානස්ස නාරම්මනං. කාය විඥාණයට අරමුණු නොවන රූප තමයි ඉතිරි රූප 25. කාය විඥාණයෙන් අරමුණු කරන්න හැකියාවක් නැහැ. ඊළඟට එන්න ඕන මොන විඥාණයද? මනෝ විඥාණය නේද? එතකොට අත්ති රූපං මනෝ විඥානස්සාරම්මනං කිව්වහම රූප 28 මෙනෝ නේද?
මනෝ විඥාණයට අරමුණු වෙන රූපේ කිව්වහම සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුයා තං සම්පයුත්ත කානංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ. සියලු ධර්මයන් මනෝ විඥාන ධාතුවෙන් අරමුණු කරන්න පුළුවන්. ඒ නිසා අත්ති රූපං මනෝ විඥාන සාරම්මණං කිව්වම රූප 28 මෙනවා. ඊළඟ පදේ දේශනා කරන්න පුළුවන්කමක් තියෙයිද? අත්ති රූපං මනෝ විඥානස්ස නාරම්මණං. මනෝ විඥාණයට අරමුණු කර නොහැකි රූපයක් නැහැ. ඒ නිසා මෙන්න මේ අන්තිම වාක්‍ය දේශනා කරන්න හැකියාවක් නැහැ. පරමාර්ථ ධර්ම විද්‍යමාන වෙන්නේ නැහැ. පැහැදිලිද ආසතුන්? එතකොට අත්ති රූපං මනෝ විඥානස්ස ආරම්මණං අත්ති රූපං මනෝ විඥානස්ස නාරම්මණං කියලා දේශනා කරන්න හැකියාවක් නැති නිසා මේ වත්තු දුකේ දේශනා කරන අවස්ථාවෙත් අත්ති රූපං මනෝ විඥානස්ස වත්තු අත්ති රූපං මනෝ විඥානස්ස න වත්තු කියන මාතෘකාව දේශනා කරේ නැහැ. එතකොට මෙන්න මේ ආරම්මන දුකේ සහ වත්තු දුකේ තියෙන ભેදය සහිත නිසා තමයි ධම්මසංගණි පාළියේ හදේ වස්තු රූපය දේශනා නොකලේ. නමුත් ප ဋ ාණයට ගියයින් පස්සේ යන් රූපං නිස්සාය මනෝ ධාතුච මනෝ විඥාන ධාතුච වත්තන්ති තන් රූපං මනෝ ධාතුයාච මනෝ විඥාන ධාතුයාච තන් සම්පයුත්ත කානංච ධම්මානං ආරම්මන නිස්සය පච්චයේන පච්චයෝ කියලා දේශනා කරලා තියෙනවා. එතකොට මේ වස්තු රූපය ධම්මසංගණි පාළියේ දේශනා කරේ නැහැ. අර දේශනා ભેදේ වෙන නිසා. නමුත් ප ဋ ාණෙහි නිස්සය ප්‍රත්‍ය විග්‍රහ කරන තැන දේශනා කරලා තියෙනවා. එතන යන් රූපං කියලා දේශනා කරලා තියෙන්නේ හදේ වස්තු රූපයයි. හරිනේ. එතකොට මේ විදිහට ධම්මසංගණියේ දෙවෙනි කාණ්ඩය තමයි රූප කාණ්ඩය. ඒ රූප කාණ්ඩයේහි හදේ වස්තුවෙන් අන්‍ය වූ රූප 27 විග්‍රහ කරලා දේශනා කරලා තියෙනවා. හරිනේ. ඊට පස්සේ නික්ඛේප කාණ්ඩයේදී මාතිකා පද සහ මාතිකා පද 266 තික මාතිකා පද 66යි දුක මාතිකා පද 200යි. සියලුම අභිධර්ම මාතිකා පද ගත්තයින් පස්සේ පද වශයෙන් 266ක් තියෙනවා. මේ 266 සමග සුත්තාන්තික දුකමාතිකා පද සුත්තාන්තික දුකමාතිකා 42ක් තියෙනවා. මෙන්න මේ ටික නික්ඛේප කාණ්ඩේ විස්තර කරලා දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ අට කතා කාණ්ඩයේදී මේ සුත්තාන්තික දුකමාතිකා 42 අභිධර්ම පාළියේහි දේශනා කරලා තියෙන එකම ස්ථානය නික්ඛේප පාළිය අවසානයේ. වෙන කිසිම තැනක මේ සුත්තාන්තික මාතිකා 22 දේශනා කරලා නැහැ. නික්ඛේප කාණ්ඩයේ අවසානයේ අභිධර්ම පාළියේ එකම ස්ථානයක විතරයි මේ සුත්තාන්තික මාතිකා 42 විස්තර කරලා තියෙන්නේ. ඉතිරි අභිධර්ම මාතිකා 266 බොහෝ තැන්වල විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ අට කතා කාණ්ඩය ගත්තයින් පස්සේ කතමේ ධම්මා කුසල ධර්මයෝ කවරේද චතුසු භූමිසු කුසලං ඉමේ ධම්මා කුසල ආදී වශයෙන් මේ අභිධම්ම මාතිකා පද 266 එක එක පදයක් ගානේ ඒ පද වලින් වෙන් කරලා දක්වන ලද පරමාර්ථ ධර්මයන් උදුරලා දේශනා කරලා තියෙනවා. ඒ නිසා ඒකට කියනවා අට කතා ඛණ්ඩ කියලා. ඒ පදයන්ගේ පරමාර්ථ ධර්මයන් උදුරා දක්වමින් කරපු දේශනා නිසා ඒ කොටසට කියනවා අට කතා ඛණ්ඩ කියලා. මේ විදිහට ධම්මසංගණි පාළිය චිත්තුප්පාද ඛණ්ඩ, රූප ඛණ්ඩ, නික්ඛේප ඛණ්ඩ, අට කතා ඛණ්ඩ කියලා ප්‍රධාන කොටස් 4කින් යුක්තයි. ඊළඟට දෙවෙනි ප්‍රකරණය තමයි විභංග ප්‍රකරණය. දෙවෙනි අභිධර්ම ප්‍රකරණ පොත තමයි විභංග ප්‍රකරණය. මේ විභංග ප්‍රකරණය ගත්තයින් පස්සේ මුළු දේශනාවම ප්‍රධාන වශයෙන් කොටස් 18කට බෙදලා තියෙනවා. විභංග 18කට බෙදලා තියෙනවා. පළවෙනි එක තමයි ඛණ්ඩ විභංගෝ ස්කන්ධ විභංගය. දෙවෙනි එක තමයි ආයතන විභංගෝ
ආයතන විභංගය. තුන්වෙනි එක තමයි ධාතු විභංගෝ. ධාතු විභංගය. හතරවෙනි එක තමයි සච්ඡ විභංගෝ. සත්‍ය විභංගය. පස්වෙනි එක තමයි ඉන්ද්‍රිය විභංගෝ. ඉන්ද්‍රිය විභංගය. හයවෙනි එක තමයි පටිච්ච සමුප්පාද විභංගෝ. පටිච්ච සමුප්පාද විභංගය. හත්වෙනි කොටස තමයි සතිපට්ඨාන විභංගෝ. සතිපට්ඨාන විභංගය. අටවෙනි එක තමයි සම්මප්පදාන විභංගෝ. සම්මප්පදාන විභංගය. නවවෙනි එක තමයි ඉද්ධිපාද විභංගෝ. ඉද්ධිපාද විභංගය. 10 වෙනි එක තමයි බොජ්ජංග විභංගෝ. බොජ්ජංග විභංගය. 11 වෙනි එක තමයි මග්ග විභංගෝ. මාර්ග විභංගය. 12 වෙනි එක තමයි ධාන විභංගෝ. ධාන විභංගය. 13 වෙනි එක තමයි අප්පමඤ්ඤා විභංගෝ. අප්පමඤ්ඤා විභංගය. 14 වෙනි එක තමයි සික්ඛාපද විභංගෝ. සික්ඛාපද විභංගය. 15 වෙනි එක තමයි පටිසම්භිදා විභංගෝ. පටිසම්භිදා විභංගය. 16 වෙනි එක තමයි ඥාන විභංගෝ. ඥාන විභංගය. 17 වෙනි එක තමයි කුද්දක වත්තු විභංගෝ. කුද්දක වත්තු විභංගය. 18 වෙනි එක තමයි ධම්මහදය විභංගෝ. මේ විදියට විභංග ප්‍රකරණය කියන පොත විභංග 18කින් යුක්තයි. ඛණ්ඩ විභංගෝ, ආයතන විභංගෝ, ධාතු විභංගෝ, සච්ඡ විභංගෝ, ඉන්ද්‍රිය විභංගෝ, පටිච්ච සමුප්පාද විභංගෝ, සතිපට්ඨාන විභංගෝ, සම්මප්පදාන විභංගෝ, ඉද්ධිපාද විභංගෝ, බොජ්ජංග විභංගෝ, මග්ග විභංගෝ, ඥාන විභංගෝ, අප්පමඤ්ඤා විභංගෝ, සික්ඛාපද විභංගෝ, පටිසම්භිදා විභංගෝ, ඥාන විභංගෝ, කුද්දක වත්තු විභංගෝ, ධම්මහදේ විභංගෝ කියලා අට්ඨාරස විදේන විභත්තං කියලා කියන්නේ මේ විදියට 18 විභංගයන්ගේ වශයෙන් බෙද බෙදා දේශනා කරලා තියෙනවා මේ විභංග ප්‍රකරණය. ඒකෙදී ඛණ්ඩ විභංගය කියලා කියන්නේ ස්කන්ධ පහ පිළිබඳව කරන ලද දේශනාව. මේකෙදී රූපස්කන්ධ ආදිය ගත්තයින් පස්සේ නොයේ ක්‍රමවලට විස්තර කරලා දේශනා කරලා තියෙනවා. වේදනා ස්කන්ධය ගත්තයින් පස්සේ 1977 ආකාරයකට බෙදලා විස්තර කරලා තියෙනවා. සංඥා ස්කන්ධය සහ විඥාන ස්කන්ධය ගත්තයින් පස්සේ 2000 මට මතක හැටියට 2000 ගානකට මට හරියටම ගාන මතක නැහැ. සංඥා ස්කන්ධය සංකාර විඥාන ස්කන්ධය 2000 ගානකට විස්තර කරලා දේශනා කරලා තියෙනවා. සංකාර ස්කන්ධය ගත්තයින් පස්සේ 3529 ආකාරයකින් බෙද බෙදා දේශනා කරලා තියෙනවා. අභිධම්ම වාජනීය කොටස. එතකොට යම් කිසි කෙනෙකුට අපි ඊයේ විදර්ශනා භූමිය කතා කරනකොට පළවෙනිම පදේ තමයි ඛණ්ඩ ස්කන්ධ පංචකය දත යුතුයි කියලා තිබුණා. එතකොට මේ ඛණ්ඩ විභංගය මනාකොට ඉගෙන ගත්තොත් ඔහුට පංචස්කන්ධය පිළිබඳව සුවිසද ඥානයක් උපදවා ගැනීමට හැකියාව තියෙනවා. ඊට පස්සේ ආයතන විභංගයේදී චක්කායතන ආදී ආයතන 12 පිළිබඳව විස්තර කරනවා. එතෙන්දිත් ධම්මායතන යටතේ වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය කියන ස්කන්ධ තුන 10 ගණන් ක්‍රමවලට බෙද බෙදා දේශනා කරලා තියෙනවා. මනායතනයත් ස්කන්ධ විභංගයේ විඥාන ස්කන්ධයේ බෙදපු ක්‍රමයටම බෙද බෙදා දේශනා කරලා තියෙනවා.
ධාතු විභංගය ගත්තයින් පස්සේ අටලොස් ධාතු ගැන දේශනා කරනවා. සුත්තන්තික භාජනීය කියන කොටස ගත්තොත් වෙනත් ධාතු පිළිබඳව දේශනා කරලා තියෙනවා. අභිධම්ම භාජනීය ගත්තයින් පස්සේ අටලොස් ධාතු පිළිබඳව දේශනා කරලා තියෙනවා. එතෙන්දිත් ධම්ම ධාතු යටතේ වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය කියන ස්කන්ධ තුන 10 ගණන් ක්‍රමවලට බෙදලා දක්වලා තියෙනවා. සත්‍ය විභංගය ගත්තයින් පස්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව විග්‍රහ කරපු දේශනාව. ඉන්ද්‍රිය විභංගය ගත්තයින් පස්සේ ඉන්ද්‍රිය 22 පිළිබඳව කරන ලද දේශනාව. පටිච්ච සමුප්පාද විභංගය ගත්තයින් පස්සේ අපි අහලා තියෙන අවිජ්ජා පත්‍ය සංඛාරා ආදී සූත්‍රාන්ත්‍රික පටිච්ච සමුප්පාද දේශනයක් තියෙනවා. ඊට පස්සේ ඒකෙදී විශේෂ පටිච්ච සමුප්පාද ක්‍රමයක් තියෙනවා. ඒකට කියනවා ඒක චිත්තක්ඛනික පටිච්ච සමුප්පාදය. ඒක චිත්තක්ඛනික සූත්‍ර පිටකේ ඉගෙන ගන්න අයට ලැබෙන්නේ නැති දේශනාවක් මේක. ඒක චිත්තක්ඛනික පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මේ පටිච්ච සමුප්පාද විභංගයේදී අභිධම්ම භාජනීය කියන කොටසේ අපි ධම්මසංගණයේ චිත්තුප්පාද කාණ්ඩයේ ඉගෙන ගන්න එක සිතක් ගානේ පටිච්ච සමුප්පාදය නානා ක්‍රම වලින් දේශනා කරලා තියෙනවා. ධම්මසංගණයේ දේශනා කරලා තියෙන අකුසල සිතක් ගත්තොත් යස්මින් සමේ අකුසලං චිත්තං uppannං හෝති සෝමනස්ස සාගතං ditthිගත සම්පයුත්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යඤ්ඤං වා පනාරබ්බාදී වශයෙන් දේශනා කරපු අකුසල සිතේ පටිච්ච සමුප්පාදය 140 ආකාරයකට ණය ක්‍රම 140 ආකාරයකට එක සිතක පටිච්ච සමුප්පාදය දේශනා කරලා තියෙනවා. සූත්‍ර පිටකේ ඉගෙන ගන්න අයට මේ ධර්මයන් ලැබෙන්නේ. ඊට පස්සේ දෙවෙනි සිතත් එහෙමයි. උපේක්ඛා සාගත මට මතක හැටියට මෝහ මූලික සිත් දෙකෙන් එක සිතක් හැර අනිත් සිත් 11ෙම එක සිතේ ණය ක්‍රම 140 ආකාරයකින් පටිච්ච සමුප්පාදය දේශනා කරලා තියෙනවා. මෝහ මූලික සිත් දෙකෙන් එකක මට හරියටම සිත මතක නැහැ 128 ආකාරයකට දේශනා කරලා තියෙනවා. අනිත් සිත් 11ෙම 140 ආකාරයකින් දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ කුසල සිත්, විපාක සිත්, ක්‍රියා සිත් සියල්ලම සිතක් ගානේ පටිච්ච සමුප්පාදය සිදුවන ආකාරය ඒක චිත්තක්කනික පටිච්ච සමුප්පාදය මේ පටිච්ච සමුප්පාද විභංගය තුල දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ සතිපට්ඨාන විභංගය තුල සතිපට්ඨාන සතර පිළිබඳව දේශනා කරලා තියෙනවා. සම්මප්පදාන විභංගය තුල සතර සම්මප්පදාන ධර්මයන් පිළිබඳව දේශනා කරලා තියෙනවා. ඉද්ධිපාද විභංගය තුල සතර ඉද්ධිපාද ධර්මයන් පිළිබඳව දේශනා කරලා තියෙනවා. මග්ග බොජ්ජංග විභංගය තුල සත්ත බොජ්ජංග ධර්මයන් පිළිබඳව දේශනා කරලා තියෙනවා. මග්ග විභංගය තුල මාර්ගාංග 8 පිළිබඳව දේශනා කරලා තියෙනවා. ඥාන විභංගය තුල රූපාවචර ඥාන, ලෝකෝත්තර ඥාන ආදී ඥාන ධර්මයන් පිළිබඳව දේශනා කරලා තියෙනවා. අප්පමඤ්ඤා විභංගය තුල මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණයන් පිළිබඳව දේශනා කරපු කොටස තමයි අප්පමඤ්ඤා විභංගය කියන්නේ. සික්ඛාපද විභංගය පිළිබඳව ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තා දානයෙන් වැළකීම ආදී සිල්පද 5 පිළිබඳව විග්‍රහ කරලා තියෙනවා. පටිසම්භිදා විභංගය තුල අත්ථ පටිසම්භිදා, ධම්ම පටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා, පටිභාන පටිසම්භිදා කියන සිව් පිළිසිඹියාවන් ගැන විස්තර කරලා තියෙනවා. ඥාන විභංගය තුල ප්‍රඥාව පිළිබඳව නානා ප්‍රභේද සහිතව වෙන් කළා දේශනා කරලා තියෙනවා. දස ආකාරයකට බෙදලා තියෙනවා. ඒක විදේන ඥානවත්තු, දුවිදේන ඥානවත්තු ආදී වශයෙන් කොටස් බෙදා දේශනා කරලා තියෙනවා. කුද්දක වත්තු විභංග කියන්නේ සෑම යෝගාවචරයේකටම බොහෝම වැදගත් වෙන කොටසක්. එහි විස්තර වෙලා තියෙන්නේ කෙලෙස් ධර්මයන් පිළිබඳව.
කුද්දක වත්තු විභංගය තුල සත්වයකට හට ගන්න පුළුවන් කෙලෙස් নানা ප්‍රකාරයන්ගෙන් විග්‍රහ කරලා දේශනා කරලා තියෙනවා. එතකොට මේ කුද්දක වත්තු විභංගය අටුවා ටීකා සහිතව යම්කිසි කෙනෙක් අධ්‍යයනයේ යෙදෙනව නම් ඔහුට කෙලෙස් ධර්මයන් පිළිබඳව හොඳ සුවිසද ඥානයක් උපදවා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ධම්මාදේ විභංගය ගත්තයින් පස්සේ ඒ ධම්මාදේ විභංගය විශේෂ වශයෙන් කොටස් 10කට කඩලා තියෙනවා. ඒ කොටස් 10 අතරේ ප්‍රධාන වශයෙන් ධර්ම කොටස් 12ක් තියෙනවා. ස්කන්ධ, ආයතන, ධාතු, සච්ච, ඉන්ද්‍රිය, හේතු, ආහාර, පස්ස, වේදනා, සංඥා, චේතනා, චිත්ත කියන මෙන්න මේ ධර්ම කොටස් 12 සුදුසු පරිදි කොටස් 10ක් වෙන් කරලා নানা ක්‍රමවලට විස්තර කරලා තියෙනවා. මේ ධම්ම හදේ කියලා කියන්නේ දහමේ තියෙන හදවත වගේ තමයි මේ ධම්ම හදේ විභංගය. ඒ තරම් නොයෙක් ධර්ම කොටස් নানা ආකාරයෙන් විග්‍රහ කරලා තියෙනවා. කාමාවචර භූමියේ ස්කන්ධ කීයද, ආයතන කීයද, රූපාවචර භූමියේ ස්කන්ධ කීයද, ආයතන කීයද, අරූපාවචර භූමියේ ස්කන්ධ කීයද, ආයතන කීයද ආදී වශයෙන් ඒ භූමි වල ඊට පස්සේ කාම ධාතුයා පටිසන්ධික්කනේ කතිඛණ්ඩාපාතු භවಂತಿ. කාමාවචර ලෝකයේහි පටිසන්ධි ගන්න අවස්ථාව ස්කන්ධ කීයක් පහළ වෙනවද, ආයතන කීයක් පහළ වෙනවද ආදී වශයෙන් নানা ධර්ම විග්‍රහයක් තියෙනවා. එතකොට ස්කන්ධ පිළිබඳව හොඳ ඥානයක් ඇති කරගන්නව නම් මේ ස්කන්ධ විභංගය අධ්‍යයනය කරගත යුතුයි. ආයතන 12 පිළිබඳව සුවිසද ඥානයක් ඇති කර ගැනීමට නම් මේ ආයතන විභංගය අධ්‍යයනයේ යෙදිය යුතුයි. ආදී වශයෙන් සියල්ල දත යුතුයි. එතකොට මේ තමයි විභංග ප්‍රකරණය පිළිබඳව කෙටි අදහසක්. ඊළඟ ප්‍රකරණය තමයි ධාතු කතා ප්‍රකරණය. ධාතු කතා ප්‍රකරණය ගත්තයින් පස්සේ ණය ක්‍රම 14ක් තියෙනවා ධාතු කතාවේ. සංඝහෝ අසංඝහෝ කියලා එක ණය ක්‍රමයක් තියෙනවා. දෙවෙනි ණය ක්‍රමය තමයි සංඝහිතේන අසංඝහිතං. තුන්වෙනි ණය ක්‍රමය තමයි අසංඝහිතේන සංඝහිතං. හතරවෙනි ණය ක්‍රමය තමයි සංඝහිතේන සංඝහිතං. පස්වෙනි ණය ක්‍රමය තමයි අසංඝහිතේන අසංඝහිතං. හයවෙනි ණය ක්‍රමය තමයි සම්පයෝගෝ විප්පයෝගෝ. හත්වෙනි ණය ක්‍රමය තමයි සම්පයුත්තේන විප්පයුත්තං. අටවෙනි ණය ක්‍රමය තමයි විප්පයුත්තේන සම්පයුත්තං. නවවෙනි ණය ක්‍රමය තමයි සම්පයුත්තේන සම්පයුත්තං. 10 වෙනි ණය ක්‍රමය තමයි විප්පයුත්තේන විප්පයුත්තං. 11 වෙනි ණය ක්‍රමය තමයි සංඝහිතේන සම්පයුත්තං විප්පයුත්තං. 12 වෙනි ණය ක්‍රමය තමයි සම්පයුත්තේන සංඝහිතං අසංඝහිතං. 13 වෙනි ණය ක්‍රමය තමයි අසංඝහිතේන සම්පයුත්තං විප්පයුත්තං. 14 වෙනි ණය ක්‍රමය තමයි විප්පයුත්තේන සංඝහිතං අසංඝහිතං. මේ විදියට ධාතු කතා ප්‍රකරණය ගත්තයින් පස්සේ ණය ක්‍රම 14ක් ඔස්සේ ස්කන්ධාදී ධර්මයන් බෙදලා විග්‍රහ කරලා තියෙනවා. සංඝහෝ අසංඝහෝ කියලා කියන්නේ එක ණය ක්‍රමයක්. සංඝහිතේන අසංඝහිතං කියලා කියන්නේ තවත් ණය ක්‍රමයක්. අසංඝහිතේන සංඝහිතං සංඝහිතේන සංඝහිතං අසංඝහිතේන අසංඝහිතං සම්පයුත්තේන විප්පයුත්තං සම්පයුත්තේන විප්පයුත්තං සම්පයෝගෝ විප්පයෝගෝ විප්පයුත්තේන සම්පයුත්තං සම්පයුත්තේන සම්පයුත්තං විප්පයුත්තේන විප්පයුත්තං සංඝහිතේන සම්පයුත්තං විප්පයුත්තං
සම්පයුත්තේන සංගහිතං අසංගහිතං අසංගහිතේන සම්පයුත්තං විප්පයුත්තං විප්පයුත්තේන සංගහිතං අසංගහිතං කියලා ණය ක්‍රම 14ක් තියෙනවා. මේ ණය ක්‍රම 14 මෙහෙම කියනකොට කිසිවක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මම මේ අදහසක් ගන්න කිව්වේ මේවා ගැඹුරු නැහැ. අභිධර්මාර්ථ සංග්‍රහය ක්‍රමානුකූලව අධ්‍යයනය කරගෙන ආවොත් මේ ධාතු කතා ප්‍රකරණය කටපාඩම් කරන්නේ නැතුව කටපාඩමින් කියන්න පුළුවන්. අපි අත්දැකීමෙන් කියන්නේ. කටපාඩම් කරන්නේ නැතුව කටපාඩමින් කියන්න පුළුවන්. ධාතු කතා ප්‍රකරණය මුළු පොතම. හැබැයි ක්‍රමානුකූලව අධ්‍යයනය කළ යුතුයි. ණය ක්‍රම තිබිය යුතුයි. හරීම පහසුවෙන් අධ්‍යයනය කරගන්නට පුළුවන්. ඊළඟ ප්‍රකරණය තමයි පුද්ගල පඤ්ඤාති ප්‍රකරණය. පුද්ගල පඤ්ඤාති ප්‍රකරණය. කීවෙනි ප්‍රකරණයද? ධම්මසංගණේ විභංග ධාතු කතා පුද්ගල පඤ්ඤාති ප්‍රකරණය 4 වෙනි ප්‍රකරණය. මේකෙදී ඛණ්ඩ පඤ්ඤාති, ආයතන පඤ්ඤාති, ධාතු පඤ්ඤාති, සච්ඡ පඤ්ඤාති, ඉන්ද්‍රිය පඤ්ඤාත්‍රි, පුද්ගල පඤ්ඤාති. මෙන්න මේ විදියට පඤ්ඤාති 6ක් පිළිබඳව දේශනා කරලා තියෙනවා. ඛණ්ඩ පඤ්ඤාති, ආයතන පඤ්ඤාති, ධාතු පඤ්ඤාති, සච්ඡ පඤ්ඤාති, ඉන්ද්‍රිය පඤ්ඤාති, පුද්ගල පඤ්ඤාති කියලා මෙන්න මේ සවදාරුම් ප්‍රඥාප්තීන් පිළිබඳව දේශනා කරපු ප්‍රකරණය තමයි පුද්ගල පඤ්ඤාති ප්‍රකරණය කියලා කියන්නේ. එතකොට පුද්ගල පඤ්ඤාති ප්‍රකරණය මේ ප්‍රඥාප්ති 6ගේ වශයෙන් සවදාරුම් වෙනවා. ඊළඟ ප්‍රකරණය තමයි කතාවත්තු ප්‍රකරණය. කතාවත්තු ප්‍රකරණය ගත්තයින් පස්සේ අන්න තීර්ථකයන්ගේ මේ ශාසනයේ සකවාද 500යි. පරවාද 500යි. කතාවත්තු ප්‍රකරණය කියලා කියන්නේ සකවාද 500යි කියන්නේ ශාසනයට අයත් වාද 500ක් සහ පරවාද 500යි කියලා කියන්නේ අන්න තීර්ථකයන්ගේ නොයෙක් මිත්‍යා දෘෂ්ටීන් 500ක්. දෙකම එකතු කරායින් පස්සේ සූත්‍ර 1000ක් තියෙනවා. මෙන්න මේ පිළිබඳව විග්‍රහ කරපු ප්‍රකරණය තමයි පුද්ගල කතාවත්තු ප්‍රකරණය. කතාවත්තු ප්‍රකරණය. කතාවත්තු ප්‍රකරණෙහි මේ සූත්‍ර 1000ක් සඳහන් වෙනවා. ඊළඟ ප්‍රකරණය තමයි යමක ප්‍රකරණය. යමක ප්‍රකරණය ගත්තාන් පස්සේ ප්‍රධාන වශයෙන් කොටස් 10කට බෙදෙනවා. පළවෙනි එක තමයි මූල යමකය. මූල යමකය. දෙවෙනි එක තමයි ඛණ්ඩ යමකය. තුන්වෙනි එක තමයි ආයතන යමකය. හතරවෙනි එක තමයි ධාතු යමකය. පස්වෙනි එක තමයි සච්ඡ යමකය. හයවෙනි එක තමයි සංඛාර යමකය. හත්වෙනි එක තමයි අනුසය යමකය. අටවෙනි එක තමයි චිත්ත යමකය. නවවෙනි එක තමයි ධම්ම යමකය. දහවෙනි එක තමයි ඉන්ද්‍රිය යමකය. මේ විදියට යමක ප්‍රකරණය දසවැදෑරුම් වෙනවා. මූල යමකය, ඛණ්ඩ යමකය, ආයතන යමකය, ධාතු යමකය, සච්ඡ යමකය, සංඛාර යමකය, අනුසය යමකය, චිත්ත යමකය, ධම්ම යමකය, ඉන්ද්‍රිය යමකය කියලා යමකය දසවැදෑරුම් වෙනවා. මේ යමක ප්‍රකරණය සම්පූර්ණයෙන්ම පාඩම් නොකර කටපාඩමින් කියන්න පුළුවන් හැකි ණය ක්‍රම තියෙනවා. යමක ප්‍රකරණ පාළිය ස්වරූපාර්ථ මේ සියල්ලක්ම කටපාඩම් කරන්නේ නැතුව කටපාඩමින්
කියන්න පුළුවන් ණය ක්‍රම තියෙනවා. ඊළඟ ප්‍රකරණය තමයි ප ဋ ාණ ප්‍රකරණය. ප ဋ ාණ ප්‍රකරණය ගත්තයින් පස්සේ ඒකේ විශේෂයෙන්ම ප ဋ ාණ 6ක් තියෙනවා. පළවෙනි එක තමයි තික ප ဋ ාණය. දෙවෙනි එක තමයි දුක ප ဋ ාණය. තුන්වෙනි එක තමයි දුක තික ප ဋ ාණය. හතරවෙනි එක තමයි තික දුක ප ဋ ාණය. පස්වෙනි එක තමයි තික ප ဋ ාණය. හයවෙනි එක තමයි දුක ප ဋ ාණය. ප ဋ ාණය ගත්තයින් පස්සේ මේ විදිහට මූලික වශයෙන් ප ဋ ාණ 6ක් තියෙනවා. තික ප ဋ ාණය, දුක ප ဋ ාණය, දුක තික ප ဋ ාණය, තික දුක ප ဋ ාණය, තික තික ප ဋ ාණය, දුක දුක ප ဋ ාණය කියලා මූලික වශයෙන් සවදෑරුම් වෙනවා. මේ සවදෑරුම් වූ ප ဋ ාණය බෙදෙන ණය ක්‍රම 4ක් තියෙනවා. ඒ තමයි පළවෙනි ණය ක්‍රමය තමයි අනුලෝම ණය ක්‍රමය. දෙවැනි ණය ක්‍රමය තමයි පච්චනීය. තුන්වෙනි ණය ක්‍රමය තමයි අනුලෝම පච්චනීය. හතරවෙනි ණය ක්‍රමය තමයි පච්චනීය අනුලෝම. මේ විදියට ප ဋ ාණේ ගැබ් වෙලා තියෙන මහා ණය ක්‍රම 4ක් තියෙනවා. ඒ තමයි අනුලෝම ණය, පච්චනීය ණය, අනුලෝම පච්චනීය ණය, පච්චනීය අනුලෝම ණය. මේවා හරීම සරල කාරණා. නමුත් අපි දන්නේ නැති නිසා අපේ ඔළුවේ මහා බයක් තියෙනවා මේ ප ဋ ාණය පිළිබඳව. නමුත් ප ဋ ාණයේ බොහෝ කොටස් කටපාඩම් නොකර කටපාඩමින් කියන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේ අනුලෝම ණය, පච්චනීය ණය, අනුලෝම පච්චනීය ණය, පච්චනීය අනුලෝම ණය කියන ණය ක්‍රම 4ක් තියෙනවා. මේ ප ဋ ාණ 6ම මේ ණය ක්‍රම 4න් වැඩි වෙනවා. ප ဋ ාණ 6 ණය ක්‍රම 4න් වැඩි කරයින් පස්සේ 24යි. මේකට කියනවා සූවිසි ප ဋ ාණය කියලා. සූවිසි ප ဋ ාණ. සූවිසි ප ဋ ාණය කියලා කියන්නේ මෙන්න මේ 24ටයි. සූවිසි පච්චය කියලා කියන්නේ හේතු ප්‍රත්‍ය, ආරම්මන ප්‍රත්‍ය, අධිපති ප්‍රත්‍ය ආදී ප්‍රත්‍ය 24ට. සූවිසි ප ဋ ාණය කියලා කියන්නේ මේ ප ဋ ාණ 24ටයි. ඒ දෙකක්. සූවිසි ප්‍රත්‍ය කියන්නේ හේතු ප්‍රත්‍ය, ආරම්මන ප්‍රත්‍ය ආදී සූවිසි ප්‍රත්‍යයන්ට. සූවිසි ප ဋ ාණය කියලා කියන්නේ මේ 24ටයි. මේ 24 හැදෙන හැටි පැහැදිලි කරනවා. මූලික වශයෙන් තික ප ဋ ාණය, දුක ප ဋ ාණය, දුක තික ප ဋ ාණය, තික දුක ප ဋ ාණය, තික තික ප ဋ ාණය, දුක දුක ප ဋ ාණය කියලා ප ဋ ාණ 6ක් තියෙනවා. ඒ 6 සෑම ප ဋ ාණයක්ම මුලට අනුලෝම කියන වචනය යොදනවා. එතකොට 6යි. අනුලෝම තික ප ဋ ාණය, අනුලෝම දුක ප ဋ ාණය, අනුලෝම තික දුක තික ප ဋ ාණය, අනුලෝම තික දුක ප ဋ ාණය, අනුලෝම තික තික ප ဋ ාණය, අනුලෝම දුක දුක ප ဋ ාණය කියලා 6යි. ඊට පස්සේ මේ පච්චනීය කියන වචනය මේ 6ටම එකතු කරනවා. පච්චනීය තික ප ဋ ාණය, පච්චනීය දුක ප ဋ ාණය, පච්චනීය දුක තික ප ဋ ාණය, පච්චනීය තික දුක ප ဋ ාණය, පච්චනීය තික තික ප ဋ ාණය, පච්චනීය දුක දුක ප ဋ ාණය 6යි. අනුලෝම පච්චනීය තික ප ဋ ාණය, අනුලෝම පච්චනීය දුක ප ဋ ාණය, අනුලෝම පච්චනීය දුක තික ප ဋ ාණය, අනුලෝම පච්චනීය තික දුක ප ဋ ාණය, අනුලෝම පච්චනීය තික තික ප ဋ ාණය, අනුලෝම පච්චනීය දුක දුක ප ဋ ාණය කියලා 6යි. අන්තිමට මේ 4වෙනි ණය ක්‍රමය එකතු කරනවා. පච්චනීය අනුලෝම තික ප ဋ ාණය, පච්චනීය අනුලෝම දුක ප ဋ ාණය, පච්චනීය අනුලෝම දුක තික ප ဋ ාණය, පච්චනීය අනුලෝම තික දුක ප ဋ ාණය, පච්චනීය අනුලෝම තික තික ප ဋ ාණය, පච්චනීය අනුලෝම දුක දුක ප ဋ ාණය
කියන 24ට තමයි සූවිසිපට්ඨාන කියලා කියන්නේ. එතකොට ප ဋ ාණ ප්‍රකරණය ගත්තායින් පස්සේ මේ විදියට සූවිසි වැදෑරුම්ව කොටස් කඩලා තියෙනවා. මුලින්ම තියෙන්නේ අනුලෝමතික ප ဋ ාණය. ඊළඟට තියෙන්නේ අනුලෝම දුක ප ဋ ාණය ආදී වශයෙන්. එතකොට මේ සූවිසි ප ဋ ාණයේ බොහෝ කරුණු මේ අභිධර්මාර්ථ සංග්‍රහය හරහා මේ ඉගෙන ගන්න ක්‍රමයෙන් ඉගෙන ගත්තොත් බොහෝ පහසුවෙන් ඉගෙන ගැනීමට හැකියාව තියෙනවා. අපි කාගෙන් හරි මොහොත ගැඹුරු දැහුවොත් මොකද්ද ලැබෙන උත්තරේ? මොහොත ගැඹුරු දැහුවොත් ඔව් ගැඹුරුයි කියලා කියනවා. නමුත් මොහොතට බහින වෙරළ ළඟ ගැඹුරු දැහුවොත් ගැඹුරු නෑ. මොහොතේ තියෙන ගැඹුරු ප්‍රදේශය සලකලා අපි මුළු මොහොතම ගැඹුරුයි කියලා සලකනවා. අන්න ඒ වගේ ප ဋ ාණය තුලත් අති ගම්බීර ධර්ම තියෙනවා. සමහර තැන්වල හිතා ගන්න බෑ. නමුත් බොහෝම සරලව අවුරුදු 9 10 දරුවන් පවා ඉගෙන ගන්නා බොහෝ කොටස් සහිතයි. අර ගැඹුරු කොටස සලකලා මුළු ප ဋ ාණයම ගම්බීරයි කියලා අපි බය වෙලා ඉන්නවා. අර මොහොත ගැඹුරු දැහුවොත් ගැඹුරු ප්‍රදේශයේ සලකලා මුළු මොහොතටම ගැඹුරුයි කියන්නේ යම්සේද අන්න ඒ වගේ ප ဋ ාණයේ තියෙන ගැඹුරු ප්‍රදේශ තියෙනව නැත්තේ නැහැ. ඒ කොටස් සලකලා මුළු ප ဋ ාණයටම අති ගම්බීරයි කියලා අපි කබඩ් එකේ දාලා වහලා තියෙනවා. නමුත් ඇත්ත කතාව නම් අවුරුදු 9 10 දරුවෝ පවා ඉගෙන ගන්න සරල ධර්ම කොටස් සෑහෙන්න ගැප් වෙලා තියෙනවා. බුරුමේ ප්‍රායෝගිකව ඉගෙනගෙන තියෙනවා. අවුරුදු 9 10 ළමයි. ඊට පස්සේ ඒ තමයි ප්‍රකරණ 7 පිළිබඳව සාමාන්‍ය විග්‍රහය. ඊට පස්සේ ඉතින් අපි අභිධර්මාර්ථ සංග්‍රහයට නැවත යමු. එතකොට ওই කියන ලද ප්‍රකරණ 7 බොහෝ තැන්වල අර්ථ තේරුම් ගැනීමට ස්වරූපාර්ථ බෙදා ගැනීමට මේ අභිධර්මාර්ථ සංග්‍රහය අධ්‍යයනය කිරීමෙන් ලැබෙන දැනුම අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතුයි. ප ဋ ාණ ඉගෙන ගන්නකොටත් මේ අභිධර්මාර්ථ සංග්‍රහය දැනුම පදනම් කරගෙන ඉගෙන ගන්න. අභිධර්ම මාතිකාව ඉගෙන ගන්නකොටත් අභිධර්මාර්ථ සංග්‍රහයේ දැනුම පදනම් කරගෙන ඉගෙන ගන්න. ධාතු කතා යමක ඉගෙන ගන්නකොටත් එහෙමයි. එතකොට මේකේ පරිච්ඡේද 9 අතරින් මුල්ම පරිච්ඡේදය තමයි චිත්ත පරිච්ඡේදය. එතකොට අපි අභිධර්මාර්ථ සංග්‍රහය ඉගෙන ගන්නකොට තව පාවිච්චි කරන පොතක් තමයි මේ පරමත්ත දීපණී කියන පොත. ස්වාමීන් වහන්සේලාට පූජා කරපු පරමත්ත දීපණිය, අනුදීපණී පාඨ, ප ဋ ාණ උද්දේශ, දීපණී පාඨ කියන පොත් තුනම ලියලා තියෙන්නේ ලේඩි සියාඩෝ කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ පොත් තුනේම කතෘන් වහන්සේ එකම ස්වාමීන් වහන්සේ ලේඩි සියාඩෝ. උන්වහන්සේ බුරුම රටේ ඉන්න ප්‍රසිද්ධම සාන්නාංශ කෙනෙක්. එක දවසක් උන්වහන්සේ එක්තරා ආරණ්‍යයකට වැඩම කරා. ආරණ්‍යයකට වැඩම කරායින් පස්සේ උන්වහන්සේ කැලේ ටිකක් ඇතුළට ගියා. ඇතුළට ගියපු වෙලාවේ උන්වහන්සේ ගෝලය හොයාගෙන යනවා උන්වහන්සේව. හොයාගෙන යනකොට මේ ස්වාමීන් වහන්සේ අඩි කීපයක් ඉහළ අහසේ වැඩ ඉන්නවා. ඒ ගෝලයන්ට මුණ ගැහුණු බව මම පොතක කියවලා තියෙනවා. ඒ තරම් භාවනා පැත්තෙන් දියුණුයි. ඒ වගේම එක්තරා දවසක ආරණ්‍යයක යනකොට උන්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයෝ කීප දෙනෙක් ආරණ්‍යයක් මැදින් යනකොට ඉදිරියට අලියෙක් එනවා. අලියෙක් එනකොට ගෝලයන් වහන්සේලා ගහකට නගිනව දුවලා ගිහිල්ලා. මේ ස්වාමීන් වහන්සේ එතනම නිශ්චලව ඉන්නෝ. අඩියක් අස්සල වෙන්නේ. ඒ තරම් චිත්ත ශක්තියක් තියෙන පරියත්තිය පැත්තෙන් මහා ඥානයක් තියෙන උතුමන් වහන්සේ කෙනෙක් තමයි මේ පොත ලියලා තියෙන්නේ. ඒ නිසා මේ පොතේ කියවෙන ධර්ම කාරණා පිළිබඳව විශේෂ ගෞරවයක් ඇති කර ගන්නට පුළුවන් අපිට. එතකොට මේ පොත ලියලා තියෙන්නේ මේ අභිධර්මාර්ථ සංග්‍රහය කියන පොත විස්තර කරමින්. පොතේ නම තමයි පරමත්ත දීපණී. පරමත්ත දීපණී කියන එකේ තේරුම තමයි පරමත්තං දීපේති ප්‍රකාශේති.
පරමත්ථ දීපනේ. මේ විදිහට තමයි මේ පරමත්ථ දීපනේ කියන පොතේ අදහස තමයි පරමත්තං දීපේසි ප්‍රකාශේති පරමත්ථ දීපනේ. මෙතන පරමාර්ථං කියලා කියන්නේ සතර පරමාර්ථ ධර්ම නෙවෙයි. මේ අභිධර්මාර්ථ සංග්‍රහයේ තියෙන pāli වාක්‍යයන්හි ඍජු අර්ථය ගත යුතු සුදුසුම අර්ථයන් විග්‍රහ කරන පොත කියන අර්ථයෙන් තමයි පරමත්ථ දීපනිය කියලා කියන්නේ. එතකොට පරමත්ථ දීපනියේ තියෙන පළවෙනිම චිත්ත පරිච්ඡේදයේ පළවෙනිම ගාථාව තමයි සම්මා සම්බුද්ධ මතුලං සසත් ධම්ම ගනුත්තමං අභිවාදිය බාසිස්සං අභිධම්මත්ත සංඝහං. චිත්ත කාණ්ඩයේ තියෙන පළවෙනි ගාථාව තමයි සම්මා සම්බුද්ධ මතුලං සසත් ධම්ම ගනුත්තමං අභිවාදිය බාසිස්සං අභිධම්මත්ත සංඝහං. මේ ගාථාවෙන් දක්වනවා පින්දත්ත පංචකය. පින්දත්ත පංචකය. පින්දත්ත පංචකය කියලා කියන්නේ පළවෙනි කාරණාව තමයි රතනත්තය වන්දනා. රතනත්තේ වන්දනා. දෙවෙනි කාරණාව තමයි ගන්ථාබිදෙය්‍යෝ. ගන්ථාබිදෙය්‍යෝ. තුන්වෙනි කාරණාව තමයි ගන්ථාබිදානං. හතරවෙනි කාරණාව තමයි ගන්තප්පකාරෝ. පස්වෙනි කාරණාව තමයි ගන්තප්පයෝජන. මෙන්න මේ කාරණා පහ දක්වන ගාථාව තමයි මේ සම්මා සම්බුද්ධ මතුලං සසත් ධම්ම ගනුත්තමං අභිවාදිය බාසිස්සං අභිධම්මත්ත සංඝහං. මේ පහට කියනවා පින්දත්ත පංචකය කියලා. පින්දත්ත පංචකය. රතනත්තේ වන්දනාව කියලා කියන්නේ බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන් වන්දනා කිරීමයි. ගන්ථාබිදෙය්‍ය කියලා කියන්නේ මේ මුළු පොතෙන්ම විස්තර කරන්නට යන ප්‍රධාන කරුණු කාරණාවලට කියනව ගන්ථාබිදෙය්‍ය කියලා. ඒ තමයි චිත්ත චෛතසික රූප නිර්වාණ කියන සතර පරමාර්ථ ධර්මය. ගන්ථාබිදාන කියලා කියන්නේ පොතේ නම. පොතේ නම තමයි අභිධම්මත්ත සංඝහ. ගන්තප්පකාරය කියලා කියන්නේ මේ පොත කරන්නා වූ ආකාරය. ගන්තප්පකාරය කියලා කියන්නේ පොත රචනා කරන ආකාරය. ගන්තප්පයෝජන කියලා කියන්නේ මේ පොත නිසා මේ පොතෙන් ගත හැකි ප්‍රයෝජනයන්ට කියනවා ගන්තප්පයෝජන කියලා. රතනත්තේ වන්දනාව මුළු පොතෙන්ම විස්තර කරන්නට යන ප්‍රධාන කරුණු කාරණා පොතේ නම, පොත රචනා කරන්නා වූ ආකාරය, මේ පොත නිසා සිදුවෙන ප්‍රයෝජනය කියන කාරණා පහ දක්වන ගාථාව තමයි පළවෙනි ගාථාව. ඒකෙදී සම්මා සම්බුද්ධ මතුලං සසත් ධම්ම ගනුත්තමං අභිවාදිය කියන තැන දක්වා පාලි පාඨයෙන් දක්වන්නේ මේ රතනත්තය වන්දනාව. ඊට පස්සේ ගන්ථාබිදෙය්‍ය කියන එක දක්වන්නේ අභිධම්මත්ථ කියන පදයෙන්. මේ පොතෙන් විස්තර කරන්නට යන්නේ අභිධර්මාර්ථයන්, චිත්ත චෛතසික රූප නිර්වාණ කියන සතර. ඊට පස්සේ ගන්ථාබිදානං පොතේ නම තමයි අභිධම්මත්ත සංඝහං කියන මුළු පදයෙන්ම දක්වන්නේ. ගන්තප්පකාරෝ පොත කරන ආකාරය දැක්වෙන්නේ මේ සංඝහං කියන පදයෙන්. මේ පොත කරන්නේ ධම්මසංගණි ආදී ප්‍රකරණ තුල දේශනා කරලා තියෙන පරමාර්ථ ධර්මයන් අනුරුද්ධ කියන ස්වාමින් වහන්සේ
කෙටි කළා පිඬු කළා අරගෙන සංග්‍රහ කිරීම වශයෙන් තමයි මේ පොත කරන්නේ. සංගහං කියන වචනයෙන් දැක්වෙන්නේ ගන්තය කරන ආකාරය, පොත රචනා කරන ආකාරය. ඊට පස්සේ ගන්ත ප්‍රයෝජන කියන එකත් මේ පොතෙන් ලැබිය හැකි ප්‍රයෝජනය කියන එකත් මේ අභිධම්මත්ත සංඝා කියන පදෙන්ම සාමාන්‍ය වශයෙන් දක්වනවා. එතකොට මේ පළවෙනි ගාථාවෙන් මෙන්න මේ පිණ්ඩත්ත පංචකය කියන කාරණා පහ දැක්වීම සඳහා තමයි පළවෙනි ගාථාව රචනය කරලා තියෙන්නේ. සම්මා සම්බුද්ධ මතුලන් සසත් ධම්ම ගනුත්තමං අභිවාදිය බාසිස්සං අභිධම්මත්ත සංඝහං. ඒ ගාථාවේදී දත යුතු තවත් කාරණාවක් තියෙනවා. ඒ තමයි අභිධම්මත්ත. අභිධම්මත්ත අභිධම්මත්ත කිව්වොත් කාරණා පහක් තියෙනවා. අභිධම්මත්ත කිව්වොත් කාරණා පහක් තියෙනවා. ඒ තමයි චිත්ත, චේතසික, රූප, නිබ්බාන, පඤ්ඤත්ති. අභිධම්මත්ත කිව්වොත් පහක් තියෙනවා. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ, ප්‍රඥප්ති. පරමාර්ථ කිව්වොත් හතරයි තියෙන්නේ. චිත්ත පරමාර්ථය, චෛතසික පරමාර්ථය, රූප පරමාර්ථය, නිර්වාණ පරමාර්ථය. අභිධර්මාර්ථයන් පරමාර්ථ වශයෙන් හතරයි. මුළු අභිධර්ම පිටකයේහිම සංග්‍රහ වෙලා තියෙන අභිධර්මාර්ථයන් කීයද ඇහුවොත් චිත්ත, චෛතසික, රූප, නිබ්බාන, පඤ්ඤත්ති කියලා පස් ආකාර වෙනවා. පරමාර්ථ වශයෙන් නම් සතර ආකාරයි. අපි ඒකේ මුලින්ම ටිකක් මේ ටීකාවේ මුළු පොතම කරන්නේ නැහැ. මේ ගාථාවන්ට අදාළ සමහර ධර්ම කරුණු සඳහන් වෙලා තියෙන පාඩයන් තමයි අපි එකතු කරගෙන විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකේ පරමත්ත දීපිනී කියන පොත ගෙනල්ලා නැද්ද? ගෙනත් නැහැ. කවන්නේ. එතකොට පරමත්ත දීපිනී කියන පොතේ මුලින්ම සඳහන් වෙනවා උදයා යස්ස ඒකස්ස සද්දම්ම රන්සි ජාලිනෝ පබුජ්ජින්සු ජනම්බුජා ජාති ඛෙත්තේ මහාසරේ වන්දාමිතම් මහා සූරං මහා මෝහ තමෝ නුදන් සංජාතං සෝහදයේ මයිහං තමෝ කන්දම් පනූදතං. එතකොට ඒ ගාථාවෙන් මේ පරමත්ත දීපණිය රචනා කරන්නා වූ ලේඩිසියාඩෝ ස්වාමීන් වහන්සේ මේ රතනත්වයේ වන්දනා තුනුරුවන්ට වන්දනා කිරීම තමයි දක්වලා තියෙන්නේ. ඒ ගාථාවේ අදහස තමයි ජාති කෙත්තේ මහා සරේ කියලා කියන්නේ උපමාවක්. ජාති ශේස්ත්‍රය නැමැති මහා විලෙහි. ඒ කියන්නේ දස දහසක් සක්වල කියලා කියන්නේ ජාති ශේස්ත්‍රය. බුදුරජාන් වහන්සේ උපදිනකොට පිරිනිවන් පානකොට කම්පා වෙන ප්‍රදේශයට කියනවා ජාති කෙත්ත කියලා. ඒ ජාති ශේස්ත්‍රය නම් වූ මහා විලෙහි යස්ස ඒකස්ස සද්දම්ම රන්සි ජාලිනෝ. සද්දම්ම රන්සි ජාලිනෝ කියලා කියන්නේ මෙතන සද්දම්ම කියලා කියන්නේ දේශනා සද්ධර්මය. පරියත්ති ධර්මයේ සංඛ්‍යාත වූ සද්ධර්ම රශ්මි විහිදුවන්නා වූ යස්ස ඒකස්ස කියලා කියන්නේ අදුතියස්ස. බුදුරජාන් වහන්සේ හා සමාන තවත් කෙනෙක් නැහැ. එකලා වූ සද්ධර්ම රන්සි ජාලාවන් විහිදුවන්නා වූ යම් බුදු කෙනෙකුගේ උදයා පහළ වීමෙන් ජනම්බුජා කියලා කියන්නේ අම්බුජා කියලා කියනවා වතුරෙහි හටගන්න මල් වලට. මෙතන ජනම්බුජා කියලා කියන්නේ වේනෙය සත්වයන්ට. බුද්ධ ශාසනය ඇසුරු කරගෙන නිර්වාණයට පැමිණෙන සත්වයන්ට කියනවා ජනම්බුජ කියලා. පබුජ්ජින්සු යම් සද්ධර්ම රන්සි ජාලාවන් විහිදුවන්නා වූ බුදුරජාණන් වහන්සේ නැමැති සූර්යයා පහළ වීමෙන් මේ ජාති ශ්‍රේෂ්ඨ නම් වූ මහා විලෙහි වේනෙය සත්වයන් අරිහත් මාර්ග ඥානෙ උපදවාගෙන පිබුදුනාහුද.
තම් මහා සූරං මහා මෝහ තමෝනුදං. මහා මෝහ තමෝනුදං කියලා කියන්නේ මහා මෝහය නැමැති අන්ධකාරය දුරු කරන්නා වූ තම් මහා සූරං ඒ මහා සූරයන් වහන්සේට වන්දාමි නමස්කාර කරමි. සෝ ඒ මහා සූර නම් වූ බුදුරජාණන් වහන්සේ මයිහං හදයේ සංජාතං මගේ හදවත තුල හටගත්තා වූ තමෝ කන්දං මෝහ ස්කන්ධය පනෝදතං දුරු කෙරේවා කියන අදහස තියෙන්නේ. ඊළඟට පෝරාණකේහි විඤ්ඤෝහි වන්නිතා වන්නනා බහු දිස්සන්ති ඉද ලෝකම්මි අභිධම්මත්ත සංඝහේ. ඒකේ අදහස තමයි අභිධම්මත්ත සංඝහේ. මේ අභිධර්මාර්ථ සංග්‍රහයට පෝරාණකේහි විඤ්ඤෝහි පෞරාණික ආචාර්යයන් වහන්සේලා විසින් වන්නිතා බහු වන්නනා වර්ණනා කරන ලද බොහෝ වර්ණාව. වර්ණනා කියලා කියන්නේ ටීකා පොත්. මේ අභිධර්මාර්ථ සංග්‍රහයට පෞරාණික ආචාර්යයන් වහන්සේලා විසින් සම්පාදනය කරන ලද බොහෝ ටීකා පොත් ඉද ලෝකම්මි මේ ලෝකයේ දිස්සන්ති විද්‍යමාන වෙනවා. නතාහි තුට්ඨින් වින්දන්ති යේසා රත්තාබිමානිනෝ තේමන් සංගම්ම යාචන්ති පරමත්තස්ස දීපනං. තාහි ඒ ටීකා පොත් වලින් යේ සාරත්තාබිමානිනෝ මේ අභිධර්මාර්ථ සංග්‍රහය කියන පොතෙහි සාර අර්ථයන් දැන ගැනීමට කැමැති පුද්ගලයෝ තුට්ඨින් න වින්දන්ති අර ටීකා පොත් වලින් තුප්තියකටපත් වෙන්නේ. තේ ඒ සාර අර්ථයන් දැන ගැනීමට අභිලාෂය ඇති පුද්ගලයෝ මං මේ ලේඩිසියාඩෝ ළඟට සංගම්ම පැමිණ පරමත්තස්ස දීපනං මේ අභිධර්මාර්ථ සංග්‍රහය කියන පොතට සාර අර්ථයන් විස්තර කරමින් ගත යුතු අර්ථයන් විස්තර කරමින් පොතක් යාචන්ති ලියලා දෙන්න කියලා යාඥා කරති. මහන්නවේ රතනානි උද්දරිත්වා දීපවාසිනං යතිච්ච කම්පි දජ්ජෙයුන්න වත්තබ්බාව ඌනතා. මහන්නවේ කියලා කියන්නේ මහා මුහුදෙහි රතනානී කියලා කියන්නේ මණික් වර්ගයන් අරගෙන දීපවාසිනං දීපවාසී ජනයාට යදිච්ච කම්පි දජ්ජෙයු මොනතරම් දුන්නත් මහා මුහුදේ මණික් වල අඩුවක් වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ තරම් අනන්ත අපරිමාණ මණික් මහා මුහුද තුල තියෙන නිසා. අන්න ඒ වගේ තතේ වෙත්ත විපුලත්තා අන්න වේ රතනූපමා සතක් කත්තුම්පි වන්නේයුම් පරියා දින්නා නෙහෙස්සරේ. ඒ වගේ මේ අභිධර්මාර්ථ සංග්‍රහයටත් මොනතරම් වර්ණනා ලිව්වත් මේකේ සිදු කළ හැකි අර්ථයන් අර්ථකථන බොහෝ සහිතයි. ඒ නිසා මොනතරම් වර්ණනා ලිව්වත් මේකේ තව තවත් ඒවයින් නොකීච්ච අර්ථ තියෙනවා. තස්මා තාසු වන්නනාසු සාරමාදාය වන්නනං නානා සාරත්ත සම්පුන්නං උත්තාන පද ව්‍යංජනං. ඒ නිසා තාසු වන්නනාසු ඒ පෞරාණික ආචාර්යයන් වහන්සේලා විසින් ලියලා තියෙන ටීකා පොත් වලින් සාරං වන්නනං ආදාය මනාකොට විස්තර කරලා තියෙනං ඒවත් අරගෙන නානා සාරත්ත සම්පුන්නං උත්තාන පද ව්‍යංජනං. උත්තාන පද ව්‍යංජනං කියන්නේ නොගැඹුරු වාක්‍ය යොදමින් නානා සාරත්ත සම්පුන්නං නොයෙක් සාර අර්ථයන් සම්පූර්ණ කොට නාති සංකේප විත්තරම් මන්ද බුද්ධි පබෝධන. නාති සංකේප ගොඩාක් හකුලවන්නේ නැතුව නාති විත්තරම් ගොඩාක් විස්තර කරන්නේ නැතුව මන්ද බුද්ධි පබෝධනං ඥානය සල්ප අයගේ ඥානය දියුණු වෙන ලෙස කරිස්සන්තම් පරමත්තේසු මේ පරමත්ත දීපනය කියන ටීකාව කරන්නෙමි. සුනන්තු පාඨවත්තිනෝ. පාඨවත්තිනෝ කියන්නේ පරමාර්ථ ධර්ම විශේෂයි ඥානය සුවිසද කර ගැනීමට අභිලාෂය ඇති සත්පුරුෂයෝ සුනන්තු මේ පරමත්ත දීපනීය පොත මනාකොට උද්ඝාන ධාරණ කෙරෙත්වා කියන අදහස තියෙන්නේ.
එතකොට ඒකේ පළවෙනියටම මේ පළවෙනි ගාථාව සම්බන්ධයෙන් විස්තර කරනවා. අභිධම්මත්ත සංඝහං කත්තුකාමෝ අනුරුද්ධත්තේරෝ. අභිධම්මත්ත සංඝහං අභිධර්මාර්ථ සංග්‍රහය කත්තුකාමෝ අනුරුද්ධත්තේරෝ රචනා කරන්නට කැමැති අනුරුද්ධ ස්වාමින් වහන්සේ සංඝාරබ්බේ පොත ලියන්නට මත්තෙන් මුලින්ම තාව මුලින්ම සප්පයෝජනේ පංච පින්ඩත්තේ ප්‍රයෝජන සහිත වූ මං කලින් කියාපු පින්ඩාර්ථ පංචකය දස්සෙන්තෝ දක්වමින් ආදි ගාතං ආහ මේ මුල් ගාතාව රචනය කරන ලදී. පංච පින්ඩත්තා නාම පින්ඩාර්ථ පංචකය කියලා කියන්නේ රතනත්ය වන්දනා තුනුරුවන් වන්දනා කිරීම. ගන්ථාබි දෙයියෝ කියලා කියන්නේ මුළු පොතෙන්ම විස්තර කරන්නට බලාපොරොත්තු වෙන කාරණාවන්. ගන්තප්පකාරෝ මේ පොත රචනා කරන ආකාරය. ගන්ථාබිදානං පොතේ නම. ගන්තප්පයෝජනං මේ පොත නිසා ලැබෙන ප්‍රයෝජනය කියන මේ කාරණා පහ දක්වමින් තමයි මේ පළවෙනි ගාථාව ලියලා තියෙන්නේ. තත් ඒ පස්වැදෑරුම් අර්ථයන් අතුරෙන් තීසු රතනේසු බුද්ධ ධම්ම සංඝ කියන රතනත්‍රය කෙරෙහි නිප්පච්චකාර කරණං රතනත්වයේ වන්දනා නාම. ඒ කියන්නේ ගෞරව ආදර බුහුමන් දැක්වීමට කියනවා රතනත්වයේ වන්දනාව කියලා. ඊට පස්සේ සා ඒ රතනත්වයේ වන්දනාව සම්මා සම්බුද්ධ මතුලන් සසද්දම්ම ගනුත්තමං අභිවාදිය ඉති ඒතේහි පදේහි දස්සිතා. මේ අභිධර්මාර්ථ සංග්‍රහයේ තියෙන සම්මා සම්බුද්ධ මතුලන් සසද්දම්ම ගනුත්තමං අභිවාදිය කියන පද සමූහයෙන් තමයි රතනත්‍රය වන්දනාව දක්වලා තියෙන්නේ. සකලේන ගන්තේන අභිහිතා ප්‍රදානත්ථ භූතා චත්තාරෝ අභිධම්මත්ථා ගන්තාබිදෙය්‍යෝ. ගන්තාබිදෙය්‍ය කියලා කියන්නේ මුළු පොතෙන්ම ප්‍රකාශ කරන ලද ප්‍රධාන අර්ථයන් වන සතර අභිධර්මාර්ථයන්. චිත්ත චෛතසික රූප කියන සතර අභිධම්මත්ථ සතර පිළිබඳ සතරට තමයි ගන්තාබිදෙය්‍ය කියලා කියන්නේ. සෝ අභිධම්මත්ථ සංඝහං ඉති පදේ අභිධම්මත්ථ සද්දේන දස්සිතෝ. ඒ ගන්ථාබිදෙය්‍ය කියන කාරණාව අභිධම්මත්ථ කියන පදයෙන් දක්වන ලදී. ඊළඟට යට තියෙනවා යටම පරිච්ඡේදේ අත්ථානුගතා ගන්ත සමඤ්ඤා ගන්ථාබිදානං. අර්ථයට අනුගතව කරන ලද පොතේ නමට කියනවා ගන්ථාබිදාන කියලා. ගන්ථාබිදාන කියලා කියන්නේ පොතේ නම. තං අභිධම්මත්ත සංඝා පදේන දස්සිතං. පොතේ නම අභිධම්මත්ත සංඝා කියන පදයෙන් දක්වන ලදී. සංඝා ගන්තේ කතේ සති තදුග්ගා පරිපුච්ඡාදි වශයෙන් අනායාසතෝ ලද්දබ්බන් ධම්මානං සරූපාවබෝධාදිකං අනුපාදා පරිනිබ්බානන්තං ගන්තස්ස ඵලානුපලං ගන්තප්පයෝජනං තම්පි අභිධම්මත්ත සංඝා පදේනේව සාමත්‍යතෝ දස්සිතං. එතකොට මේ පොත නිසා ගත හැකි ප්‍රයෝජන විස්තර කරනවා. සංඝා ගන්තේ කතේ මේ අභිධර්මාර්ථ සංග්‍රහය කියන පොත කල කල්හි තදුග්ගා පරිපුච්ඡාදි වශයෙන් මේ ඉගෙන ගැනීම පරිපුච්ඡා ප්‍රශ්න කිරීම ආදී වශයෙන් අනායාසතෝ ලද්දබ්බං වැඩි වෙහසක් මහන්සියකින් තොරව ලැබිය හැකි ධම්මානං සරූපාවබෝධාදිකං චිත්ත චෛතසික රූපාදී පරමාර්ථ ධර්මයන්ගේ ස්වરૂප අවබෝධ ඥානය ආදි කොට ඇති අනුපාදා පරිනිබ්බානන්තං අනුපාදා පරිනිර්වාණය කෙලවර කොට ඇති ගන්තස්ස ඵලානුපලං මේ පොතෙන් ලැබිය හැකි ඵලානුපලං කියන්නේ ඵලයෙන් ඵලයට ප්‍රත්‍ය වෙමින් නිර්වාණය දක්වා ලැබිය හැකි ප්‍රයෝජන. ගන්ත ප්‍රයෝජනං මේ පොත නිසා ලැබිය හැකි ප්‍රයෝජන.
තම්පි එයද අභිධම්මත්ත සංඝා පදේනේව අභිධම්මත්ත සංඝා කියන පදයෙන්ම සාමත්‍යතෝ දස්සිතං සාමාන්‍ය වශයෙන් දක්වන ලදී. ඊට පස්සේ මේකේ මේ රතනත්වයේ වන්දනාව කියන කාරණාව පිළිබඳව විස්තර කරනවා ඊළඟ පිටුවේ 3 වෙනි අංකයේ යටතේ. දෙවැනි අංකයේ තියෙන එක් වාක්‍යයක් තත්ත රතනත්වයේ වන්දනාතාව අසංඛේය අප්පමෙය ප්‍රයෝජනා හෝති. මේ තුනුරුවන් වන්දනා කිරීම අසංඛේය අප්පමෙය ප්‍රයෝජනා හෝති කියලා කියන්නේ අසංඛේය කියලා කියන්නේ සංඛ්‍යාවකින් කිය නොහැකි අප්පමෙය ප්‍රමාණ කළ නොහැකි ප්‍රයෝජන සහිතයි. යතහ ඒකට පාලි වාක්‍ය දක්වනවා තේ තාදිසේ පූජයතෝ නිබ්බුතේ අකුතෝ බයේ නසක්කා පුඤ්ඤං සංකාතුං යමෙත්ත මපිකේනචි. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා කරන ලද පූජාමය වන්දනාමය ආදී කුසල ධර්මයන්හි ලැබෙන්නා වූ විපාකයේ මෙතරම් මෙපමණයි කියලා කිසිම කෙනෙක් විසින් ප්‍රමාණ කළ නොහැකි කියන මේ ගාථාව සාධක වශයෙන් දක්වලා තියෙනවා. ඊට පස්සේ විස්තර කරනවා කතංච රතනත්වයේ වන්දනාය අන්තරාය නිවාරණං හෝති. මේ තුනුරුවන් වන්දනා කිරීම නිසා අනතුරු වලින් වැළකීම සිදුවන්නේ කෙසේද? රතනත්වයේ වන්දනාමය කුසල ශක්තිය නිසා අනතුරු වලින් වැළකීම සිදුවන්නේ කෙසේද කියන එක විස්තර කරනවා. වුච්චතේ කියනු ලැබේ රතනත්වයේ වන්දනාහි නාම වන්දනා කිරියාබි නිපාදකෝ සත්තක්කත්තුන් අනේක කෝටි සත සහස්ස වාරේ පවත්තමානෝ මහන්තෝ පුඤ්ඤාබි සන්දෝ පුඤ්ඤප්පවාහෝ. රතනත්වයේ වන්දනාව කියලා කියන්නේ වන්දනා කිරියාබි නිපාදකෝ වන්දනා කිරීම කියන ක්‍රියාව උපදවමින් සත්තක්කත්තුන් සත්වර බැගින් ජවන්සිත 7 බැගින් පහළ වෙන නිසා සත්වර බැගින් අනේක කෝටි සත සහස්ස වාරේ නොයෙක් කෝටි ලක්ෂ වාරයන්හි පවත්තමානෝ පවතිනු ලබන මහන්තෝ පුඤ්ඤාබි සන්දෝ පුඤ්ඤප්පවාහෝ මහත් වූ පුඤ්ඤස්කන්ධයට තමයි රතනත්වයේ වන්දනාමය කුසලය කියලා කියන්නේ. සෝච අනුත්තරේසු බුද්ධාදීසු පුඤ්ඤක්ඛෙත්තේසු සංවඩ්ඩිතත්තා තේරස්සච උලාරච්ඡන්ද සද්දා බුද්ධි ගුණේහි පරිභාවිතත්තා මහා ජුතිකෝ මහඵලෝ මහානිසංසෝච පුඤ්ඤාතිසයෝ හෝති. ඒ රතනත්වයේ වන්දනාමය කුසල කර්මයත් අනුත්තරේසු බුද්ධාදීසු පුඤ්ඤක්ඛෙත්තේසු සංවඩ්ඩිතත්තා මේ වන්දනාමය කුසලය හටගත්තේ අනුත්තර වූ බුද්ධ ධම්ම සංඝ ආදී පුණ්‍ය ශ්‍රේෂ්ඨයන් අරමුණු කරගෙන හටගත්ත නිසා මේක ප්‍රබල කුසලයක් වෙනවා. ඊළඟ කාරණාව තමයි සෝ සයම් පයෝග සම්පatti භාවේ ඨත්වා බහිද්ධා විපත්ති පච්චයේ අපනෙත්වා සම්පatti පච්චයේ උපනෙත්වා අති පනීත උතු චිත්තාහාර සමුට්ඨිතානං ශරීරට්ඨක ධාතුනං උපබ්‍රූහණං කତ୍වා පටිසන්දිතෝ පට්ඨාය ලද්දෝ කාසස්ස ජනක කම්මස්ස අනුබලන්දේති. මේ වන්දනාමය කුසලය ප්‍රතිසන්දි විපාක දීපු කර්මයට පටිසන්දි විපාක දීපු කර්මයට ප්‍රබල කරනවා අනුබලන්දේති. වර්තමාන කාලයේ රතනත්‍රය වන්දනා කිරීම වශයෙන් ඇතිවෙන කුසල ශක්තිය ප්‍රතිසන්දි විපාක දෙන ලද කර්මයට ශක්තිමත් වීමට බලවත් වීමට උපකාර කරනවා. ඒ නිසා ඒ අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ సంతානෙහි ප්‍රතිසන්දි විපාක දීපු කර්ම ශක්තිය මේ වන්දනාමය කුසල කර්ම ශක්තියෙන් බලවත් වෙනවා. ඒ අනතුරු වලින් වැළකීම් වශයෙන් විස්තර කරන එක කාරණාවක්. ප්‍රතිසන්දි විපාක දීපු කර්මය බලවත් කරවීම. දෙවැනි
ඊළඟ කාරණා තමයි අලද්දෝකාසස්සච පුඤ්ඤාන්තරස්ස ඕකාස ලාභං කරෝති. මෙතෙක්කල් විපාක නොදී තිබිච්ච කුසල කර්මයන්ට විපාක දීම සඳහා මේ වන්දනාමය කුසල කර්මය අනුබල දෙනවා. ඒක තවත් කාරණාවක්. එතකොට අනතුරු වැළකීම ක්‍රම දෙකකින් සිද්ධ වෙනවා. තෙරුන් වහන්සේගේ సంతානයේ ප්‍රතිසන්දි විපාක දීපු කර්ම ශක්තිය බලවත් කිරීමෙන් උන්වහන්සේට ශක්තිය ලබා දෙනවා. දෙවෙනි කාරණාව තමයි විපාක නොදීපු කුසල කර්මයන් විපාක දීමට අවකාශ ලබා දෙනවා. මේ ක්‍රම දෙකෙන්ම උන්වහන්සේට මේ පොත රචනා කිරීමට ශක්තිය ලබා දෙනවා. ඊළඟට ඒක වෙන හැටි පැහැදිලි කරනවා. අත එකල්හි ලද්ද අනුබලේන ලද්දෝකාසේනච තදුබයේන පුඤ්ඤේන. ඒ කියන්නේ අනුබල ලබන ලද ප්‍රතිසන්දි විපාක දීපු කර්ම ශක්තියෙන් සහ ලද්දෝකාසේන ඕකාස ලබන ලද අන්න වූ කුසල කර්මයන්ගෙනුත් තදුබයේන පුඤ්ඤේන ඒ දෙවදෑරුම් පිනෙන් නිබ්බත්තා රූප අරූප සන්තතියෝ උපදින ලද රූප අරූප සන්තතිහු තේර సంతානේ යමක මහා නදියෝ විය බලව බලවන්තිය හුත්වා පවත්තන්ති. තෙරුන් වහන්සේගේ సంతානෙහි කුසල කර්මයෙන් උපදවන ලද චිත්ත චෛතසික රූප පරම්පරාවන් හට ගන්න පටන් ගන්නවා. තදා එකල්හි තස්මින් ඉත්ථ ඵල ඝන පරිපූර්ණතේ තේර సంతානේ අනිත්ථ ඵල භූතානං රෝගාදි අන්තරායානං උප්පත්තිය ඕකාසෝ නාම නත්ථි. කුසල කර්මයන් ඉදිරිපත් වෙලා ඒ කුසල කර්මයන් විපාක දීමට පටන් ගත්තයින් පස්සේ උන්වහන්සේගේ సంతානයේ රෝග ආදී අනිෂ්ට රූප රූප ධර්මයන් ඉපදීමට ඕකාසෝ නත්ති අවකාශයක් නැත. ඒ වගේම ඉත්ත ඵල సంతාන විබාධකානි අනිත්ථ ඵල సంతාන ජනකානිච්ච අපුඤ්ඤ කම්මානි දූරතෝ අපනීතානේව හොಂತಿ. මේ ඉෂ්ට ඵල ධර්මයන් කුසල කර්මයන් ඉදිරිපත් වෙලා ඉෂ්ට විපාක ධර්මයන් උපදවන්නට පටන් ගත්ත නිසා අනිෂ්ට ඵල ධර්ම උපදවන අකුසල ධර්මයන් දුරින්ම දුරු කරන ලද්දේ වෙයි. ඊළඟට වාක්‍යයක් තියෙනවා නහි කම්මානි නාම පුඤ්ඤානි අපුඤ්ඤානිච්ච අත්තනෝ විපාක උප්පත්තිය ඕකාසේ අසති විපච්ඡanti. කුසල කර්ම හෝ වේවා අකුසල කර්ම හෝ වේවා තමන්ගේ විපාකයේ ඉපදවීමට අවස්ථාව ඉඩකඩ සැලසුනේ නැත්නම් ඒ කර්මයන් විපාක දෙන්නේ නැහැ. කුසල කර්මයක් හෝ වේවා අකුසල කර්මයක් හෝ වේවා තමන්ගේ විපාකයේ ඉපදවීමට නම් එම විපාකයේ ඉපදීමට අවශ්‍ය අනෙකුත් ප්‍රත්‍යයන් සමග එකතු වීම සිදු විය යුතුයි. ඒ වගේම තතෝ තස්මින් సంతානේ ආයු වන්නාදයෝ ඉත්ථ ඵල ධම්මා යාව ගන්ත නිඨානා යාව ආයු කප්ප පරියෝසානාපි වා වඩන පක්කේ ඨත්වා පවත්තන්ති. තතෝ ඒ වන්දනාමය කුසල කර්ම ශක්තියෙන් තස්මින් సంతානේ ඒ වන්දනාමය කුසල කර්මය ඉපදුනා වූ సంతානයෙහි ආයු වන්නාදයෝ ඉත්ථ ඵල ධම්මා ආයු වන්න සුඛ සැප බල ආදී ඉෂ්ට ඵල ධර්මයන් යාව ගන්ත නිඨානා මේ පොත රචනා කළ අවසන් වෙනතුරු වා එහෙම නැත්නම් ආයු කප්ප පරියෝසානාපි උන්වහන්සේගේ මුළු ජීවිත කාලය මුළුල්ලෙහිම වඩන පක්ඛේ ඨත්වා පවත්තන්ති වැඩෙන පක්ෂයේ සිට පවතී. යතහ ඒ වාක්‍යයට සාධක පාළිය තමයි අභිවාදන සීලිස්ස නිච්ඡං වුඩ්ඩාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුඛම් බලං කියලා පාළියෙත් ඒ කාරණාව දේශනා කළා තියෙන නිසා තමයි ටීකාචාර්යයන් වහන්සේ මේ විදිහට විස්තර කරන්නේ. ඒවන් තාය වන්දනාය
අන්තරාය නිවාරණං හෝති. මෙන්න මේ විදියට මේ වන්දනාමය කුසලයේ නිසා ප්‍රතිසන්දි විපාක දීපු කර්ම ශක්තිය බලවත් වීම එක හේතුවක්. ඒ වගේම විපාක දීමට ඉදිරිපත් නොවිච්ච කුසල කර්මයන් විපාක දීමට ඉදිරිපත් කරවීම තවත් කාරණාවක්. මේ කරුණු දෙක නිසා උන්වහන්සේගේ సంతානයේ අකුසල ධර්මයන්ට විපාක දීමට අවස්ථාවක් නැතුව කුසල කර්මයන් විපාක දීමට අවස්ථාව ලැබලා මේ පොත සම්පාදනය කිරීමට ශක්තිය ලැබෙනවා. තස්මා සංඝ ආරබ්බේ රතනත්තේ වන්දනා කරණං තේරස්ස අත්තනා ආරබ්බමාන සංඝස්ස අනන්තරායේන පරිසමාපනත්තං. ඒ නිසා මේ අභිධර්මාර්ථ සංග්‍රහය කියන පොත රචනා කරන්න පටන් ගන්න කලින්ම උන්වහන්සේගේ වන්දනා කිරීමට හේතුව තමයි අනතුරු බාධක වලින් වැළකීලා මේ පොත අවසානය දක්වා සංග්‍රහ කිරීම. ඒක වන්දනාවෙන් බලාපොරොත්තු වන ප්‍රයෝජනයක්. ඒ වගේම ඊට පස්සේ 4 වෙනි අංකයේ ඡේදෙ මැද තියෙන්නේ කාරණාව අන්තිමම කොටස යස්මාපන ගන්තාබි දෙයියේ ගන්තප්පකාරේ ගන්තප්පයෝජනේච ආදිතෝ විවිතේ සති සෝතු ජනානං ගන්තස්සවනේ උත්සාහෝ ජායති. එනිසා මේ පළවෙනි ගාථාවෙන් ගන්තාබි දෙයිය කියන්නේ මුළු පොතෙන්ම විස්තර කරන්නට යන කාරණාව. ඒ වගේම ගන්තප්පකාරේ මේ පොත කරන ආකාරය. ඊළඟට ගන්තප්පයෝජනය මේ පොතෙන් ගත හැකි ප්‍රයෝජනය කියන මේ කාරණා තුන ආදිතෝ විවිතේ සති පොතේ මුලින්ම දැක් වූ කල්හි සෝතු ජනානං මේ පොත ඉගෙන ගන්නා අයට ගන්තස්සවනේ උත්සාහෝ ජායති. මේ පොත ඉගෙන ගත්තායින් පස්සේ අභිධර්මාර්ථ ධර්මයන් පිළිබඳව මනාපොට ඥානයක් උපදවා ගන්න පුළුවන්. ආදී වශයෙන් කල්පනා කළා වීරිය ඇති වෙනවා. අන්න ඒ ප්‍රයෝජනය සඳහා තමයි ගන්තාබිදෙය්‍ය, ගන්තප්පකාර, ගන්තප්පයෝජන කියන කාරණා තුන මුලින්ම දැක්වීමට හේතුව. එතකොට රතනත්වය වන්දනාව මුලින්ම දැක්වීමට හේතුව තමයි අනතුරු වලින් වැළකීලා පොත සම්පාදනය කිරීමට හැකියවීම සඳහා ගන්තාබිදෙය්‍ය, ගන්තප්පයෝජන, ගන්තප්පකාර කියන තුන දක්වන්න හේතුව තමයි ඒ කාරණා තුන දැනගැනීමෙන් මේ පොත ඉගෙන ගැනීමට උත්සාහය උනන්දුව ඇතිවීම සඳහා. ගන්තාබිදාන දස්සනං වෝහාර සුකත්තං. ගන්තාබිදාන කියලා කියන්නේ පොතේ නම. ගන්තාබිදාන දස්සනං පොතේ නම මුලින්ම සඳහන් කිරීමේ ප්‍රයෝජනය තමයි වෝහාර සුකත්තං. එතකොට මේ පොත ඉගෙන ගන්නකොට අභිධර්මාර්ථ සංග්‍රහය කියලා විවහාරයේ පහසු වීම සඳහා තමයි පොතේ නම මුලින්ම දැක්ුවේ. ඉදමෙත්ත පින්දත්ත දස්සනං මේ තමයි ගාථාවේ සාමාන්‍ය අදහස. එතකොට සම්මා සම්බුද්ධ මතුලන් සසද්දම්ම ගනුත්තමං අභිවාදිය බාසිස්සං අභිධම්මත්ත සංඝහං කියන ගාථාවෙන් දක්වලා තියෙන්නේ තුනුරුවන් වන්දනා කිරීම මුළු පොතෙන්ම විස්තර කරන්නට යන කාරණාව. ඊට පස්සේ පොත රචනා කරන ආකාරය, පොතේ නම, මේ පොත නිසා ලැබිය හැකි ප්‍රයෝජනය කියන කාරණා පහ දක්වමින් තමයි මේ පළවෙනි ගාථාව ලියලා තියෙන්නේ. ඒකේ සම්මා සම්බුද්ධ මතුලන් සසද්දම්ම ගනුත්තමං අභිවාදිය කියන පද ටිකෙන් තමයි තුනුරුවන් වන්දනා කිරීම දක්වලා තියෙන්නේ. අභිධම්මත්ථ කියන පදයෙන් තමයි මේ මුළු පොතෙන්ම විස්තර කරන්න යන කාරණාව කියලා තියෙන්නේ. අභිධර්මාර්ථයෝ. ඊට පස්සේ අභිධම්මත්ථ සංඝහ කියන්නේ ගන්තාභිදාන පොතේ නම. ඊට පස්සේ සංඝහං කියන වචනෙන් තමයි දක්වලා තියෙන්නේ මේ පොත කරන ආකාරය. අභිධර්ම පාළියේහි දේශනා නානා තැන්වල දේශනා කරන ලද අභිධර්මාර්ථයන් සංග්‍රහ කිරීම වශයෙන් තමයි මේ පොත රචනා කරන්නේ. ඒක තමයි පොත කරන ආකාරය. ඊට පස්සේ
පොතේ ප්‍රයෝජනය දක්වන්නේ අභිධම්මත්ත සංඝහං කියන පදයෙන්මයි. ඒ තමයි පළවෙනි ගාථාවේ සාමාන්‍ය අදහස, සරල අදහස. ඊට පස්සේ හතරවෙනි අංකය අයම් පන පදත්තෝ, ඒ ගාථාවේ පදයන්ගේ අර්ථය මෙසේ දත යුතුයි. මුල්ම පදේ තමයි සම්මාච බුද්ධි සාමංච බුද්ධීති සම්මා සම්බුද්ධෝ. මුලින්ම විස්තර කරන පදය සම්මා සම්බුද්ධ කියන පදය. සම්මාච බුද්ධි සාමංච බුද්ධීති සම්මා සම්බුද්ධෝ. මේකෙන් විස්තර කරන පදය තමයි සම්මා සම්බුද්ධ කියන පදය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන පදේ තියෙන සම්මා සම්බුද්ධ කියන පදේ විග්‍රහ වාක්‍යය තමයි සම්මාච බුද්ධි සාමංච බුද්ධි ඉති සම්මා සම්බුද්ධෝ. එතකොට මේ වාක්‍යෙහි සම්මා කියන පදේ අදහස තමයි අවිපරීතතෝ, ඇත්ත ඇති සැටියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් ඒ ආකාරයෙන්ම, ඒ වගේම සංඛාර විකාර ලක්ෂණ නිබ්බාන පඤ්ඤාති සංකාර විකාර ලක්ෂණ නිබ්බාන පඤ්ඤාති, මේ පසට කියනවා පංචවිධ ඤෙය්‍ය මණ්ඩලය කියලා. දත යුතු ධර්මයන් සංකාර සංස්කාර ධර්මයන් විකාර ලක්ෂණ නිබ්බාන පඤ්ඤාති කියන කාරණා පහට තමයි කියන්නේ පංචවිධ ඤෙය්‍ය මණ්ඩලය කියලා, දත යුතු ධර්මයන් කියලා. මෙන්න මේ දත යුතු ධර්මයන් ඇති සැටියෙන්ම අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඊට පස්සේ මෙතන තියෙන සං කියන පදේ විස්තරය තමයි සාමංච. සාමං කියලා කියන්නේ ගුරුවරයෙකුගෙන් අහගෙන නෙවෙයි, තමන් වහන්සේ විසින්ම දත යුතු ධර්මයන් අවිපරීත වශයෙන් අවබෝධ කර නිසා සම්මා සම්බුද්ධ කියලා කියනවා. එතකොට සම්මා සම්බුද්ධ කියන එකේ පද තුනක් තියෙනවා. සම්මා කියන්නේ එක පදයක්, සං කියන්නේ එක පදයක්, බුද්ධ කියන්නේ එක පදයක්. සම්මා සම්බුද්ධ. සම්මා කියන එකෙන් දක්වන අදහස තමයි උන්වහන්සේ දැනගන්නා ලද ධර්මයන් ඇති සැටියෙන්මයි දැනගත්තේ, අවිපරීත වශයෙන්මයි දැනගත්තේ. සං කියන අදහසින් දැක්වෙන්නේ සාමංච, ගුරුවරයෙකුගෙන් අහලා ඉගෙන ගත්ත නෙවෙයි. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු, මේ ජීවිතය තුළදී ගුරුවරයෙකුගේ උපකාරයකින් තොරව තමන් වහන්සේගේම පාරමී ශක්තියෙන්, ස්ව ශක්තියෙන් අවබෝධ කරගත්ත නිසා සම්මා සම්බුද්ධ කියලා දක්වනවා. සම්මා එක පදයක්, සං එක පදයක්, බුද්ධ එක පදයක්. බුද්ධ කියන එකෙන් දැක්වෙන්නේ ඥානයයි, අවබෝධ කරගත් දත දැනගන්නා ලද කියන අදහසයි. එත්තච සම්මා සද්දෝ අවිපරීතත්තේ නිපාතෝ. එතකොට මේ සම්මා සම්බුද්ධ කියන තැන සම්මා කියන පදය අවිපරීතත්තේ නිපාතෝ, විපරීත නො වූ අර්ථෙහි, ඒ කියන්නේ පවතින දේ පවතින සැටියෙන්ම කියන අදහස. අර්ථෙහි යොදන නිපාතෝ, නිපාත පදයක්. සම්මා කියලා කියන්නේ නිපාත පදයක්. ඒ නිපාත පදයේ යොදන්නේ අවිපරීත අර්ථයෙහි. යම් දෙයක් දැනගන්නව නම් ඒ දේ වරදවා දැනගන්නව නෙමෙයි, ඇති සැටියෙන්ම දැනගැනීම කියන අදහසෙහි. බුද්ධි තබ්බේසු ඤෙය්‍ය ධම්මේසු. සෝ කියලා කියන්නේ සම්මා කියන නිපාත පදය. බුද්ධි තබ්බේසු ඤෙය්‍ය ධම්මේසු,
අවබෝධ කළ යුතු මේ සංකාර විකාර ලක්ෂණ නිබ්බාන පඤ්ඤාති කියන දත යුතු ධර්මයන්හි බුද්ධන ක්‍රියාය දැන ගැනීම කියන ක්‍රියාවෙහි අශේෂ භයා විභාවං හෝති. අශේෂ භයා විභාවං හෝති කියලා කියන්නේ කිසිවක් අත්හරින්නේ නැතුව දත යුතු සියල්ලම දැනගත් භාවය දක්වයි. ඊට පස්සේ තථාහි එය එසේමයි පදේශ ඥානේ ठिता පච්චේක බුද්ධාදයෝ අත්තනෝ විසයේ ඒවා විපරීතං බුද්ධಂತಿ. ප්‍රදේශ ඥානේ සිටියා වූ පසේ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා ආදී උතුමන් වහන්සේලා අත්තනෝ විසයේ ඒවා විපරීතං බුද්ධಂತಿ. උන්වහන්සේලා අවිපරීතව දන්නේ තමන් වහන්සේලා විසින් අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය ධර්මයන් පමණයි. අවිසයේ පන අන්ධකාරේ පවිට්ඨාවිය හොන්තිති අට්ඨ කතායන් වුත්තං. උන්වහන්සේලා නොදන්නා කාරණාවල අන්ධකාරය ඇතුළට පැමිණියා වගේ කිසිම දෙයක් දන්නේ. දැන් පසේ බුදුරජාන් වහන්සේ ගත්තොත් උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් මනාකොට දන්නවා. නමුත් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කරන ප්‍රඥප්තිය පිළිබඳව උන්වහන්සේට අවබෝධයක් නැහැ. උන්වහන්සේලා දැනගැනීමට සමර්ථ වෙන්නේ උන්වහන්සේලා අවබෝධ කරගත්ත ප්‍රදේශය පමණයි. අන්‍ය වූ උන්වහන්සේලා අවබෝධ නොකර ගත් අරමුණු දැනගැනීමට හැකියාවක් නැහැ. විසයෝච තේසං අප්පමත්තකෝව සබ්බඤ්ඤු විෂයං උපාදාය යතා හත්ත පුටේ ආකාශෝ අප්පමත්තකෝව අජටාකාසං උපාදාය. හරියට හත්ත පුටේ අත අහසට දිගු කරුවහම අත කෙලින් තියෙන අහස් ප්‍රමාණය බොහෝම කුඩයි. අවශේෂ අහස් ප්‍රමාණයම විශාලයි, අනන්තයි, අපරිමාණයි. අන්න ඒ වගේ පසේ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා දැනගත් ප්‍රමාණය අත කෙලින් තියෙන අහස් ප්‍රමාණය වගේ ඊටාම කුඩා ප්‍රදේශයක්. උන්වහන්සේලා නොදන්නා ප්‍රමාණයම අවශේෂ අහස වගේ අනන්තයි, මහා ප්‍රදේශයක්. සබ්බඤ්ඤු විෂයං උපාදාය බුදුරජාණන් වහන්සේ දැනගත් ලද අවබෝධ කරගන්න ලද ධර්මයට සාපේක්ෂව පසේ බුදුරජාන් වහන්සේලාගේ අරමුණු උන්වහන්සේලාගේ දන්නා ප්‍රමාණය ගත්තොත් බොහෝම අල්පයි, ස්වල්පයි. තේහි පස්සාදීසු ධම්මේසු ඒක ධම්මම්පි සබ්බාකාරතෝ බුද්ධිතුන්න සක්කොන්ති. උන්වහන්සේලා අවබෝධ කරන ලද පස්සාදී ධර්මයන් අතුරින් එක ධර්මයක්වත් දත යුතු සියලු ආකාරයෙන් අවබෝධ කර ගැනීමට න සක්කොන්ති නොසමත් වෙති. සබ්බඤ්ඤු බුද්ධානම් පන අවිසයෝ නාම නත්ති යත්තතේ විපරීතං බුද්ධෙයුං. යත්තතේ විපරීතං බුද්ධෙයුං කියන්නේ පසේ බුදු රජාණන් වහන්සේලා රහතන් වහන්සේලා නොදන්නා අරමුණු අතරින් සබ්බඤ්ඤු බුද්ධානං සර්වඥ බුදුරජාණන් වහන්සේලාට අවිසයෝ නාම නත්ති උන්වහන්සේලාට අවිසය වෙන කාරණාවක් නම් නැත්තේය. සියල්ලම උන්වහන්සේලා දැන ගැනීමට සමර්ථයි. තේහි අනමතක්කේ සංසාරේ අනන්තාසුච ලෝක ධාතුසු තියද්ද ගතේ අද්ද මුත්තකේච ධම්මේ හත්ත මණිකේ විය සමසමේ කତ୍වා බුද්ධಂತಿ. එතකොට තේහි කියලා කියන්නේ සර්වඥ බුදුරජාණන් වහන්සේලා අනමතක්කේ සංසාරේ කෙලවරක් නැති සංසාරයේහි ඒ වගේම අනන්තාසු ලෝක ධාතුසු අනන්ත ලෝක ධාතුන්හි තියද්ද ගතේ කියන්නේ අතීත අනාගත වර්තමාන අතීතද්ද අනාගතද්ද පච්චුප්පන්නාද්ද කියන මේ කාලත්‍රයෙහි ඇත්තා වූ ඒ වගේම අද්ද මුත්තකේ කාලත්‍රයේ මිදුණා වූ නිර්වාණය ප්‍රඥප්තිය කියන ධර්මයන් පිළිබඳව හත්ත මණිකේ විය අතේ තියෙන මණිකක් වගේ බුද්ධಂತಿ සර්වාකාරයෙන් අවබෝධ කරගනිති. ඒ කාරණාවම දක්වන වාක්‍යය තමයි ඊළඟට තියෙන්නේ
සබ්බේ ධම්මා සබ්බාකාරේන බුද්දස්ස භගවතෝ ඥානමුකේ ආපාත මාගච්ඡanti ති වුත්තං. එතකොට එසේ කියන්නට හේතුව තමයි සබ්බේ ධම්මා සියලු ධර්මයෝ සබ්බාකාරේන දතයුතු සකල ආකාරයන්ගෙන් බුද්දස්ස භගවතෝ ඥානමුකේ බුදුරජාණන් වහන්සේගේ ඥානමුකේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මනෝද්වාරයෙහි ආපාතං ආගච්ඡanti අරමුණු වීමට පැමිණෙතියයි අටුවාවෙහි කියන ලදී. ඊළඟට තත්ත ඥානමුකේති සබ්බඤ්ඤුං මහා භවංගං සන්දායාහ. ඒ වාක්‍යයේ තියෙන ඥානමුකේ යනු බුදුරජාණන් වහන්සේගේ සර්වඥ මහා භවංගයේ සඳහා කියන ලදී. තත්තෙහි තේ ධම්මා බෝධි මණ්ඩේ සබ්බං අභිධම්මං සම්මසනතෝ පට්ඨාය නිච්ච කාලං උපට්ඨහන්ති. තත්ත බුදුරජාණන් වහන්සේගේ මනෝද්වාරයෙහි තේ ධම්මා දතයුතු සියලු ධර්මයෝ බෝධි මණ්ඩේ සබ්බං අභිධම්මං සම්මසනතෝ පට්ඨාය බෝධි මණ්ඩලයේහි සියලු අභිධර්මය සම්මර්ෂණය කිරීමේ පටන් නිච්ච කාලං උපට්ඨහන්ති. බුදුරජාණන් වහන්සේ යම් යම් ධර්මයක් මෙනෙහි කරන්නට ඡන්දය පහළ වෙනවා නම් ඒ සෑම අවස්ථාවකම නිච්ච කාලං නිතරම උපට්ඨහන්ති. උන්වහන්සේට අරමුණු කිරීමේ හැකියාව තියෙනවා. සබ්බඤ්ඤු බුද්ධාපන යත්තකේ ධම්මේ විචාරේතුං ඉච්ඡanti. තත්තකේ ධම්මේ ආවජ්ජනාය විසුං කତ୍වා ආවජ්ජිත්වා විචාරෙන්ති. සබ්බඤ්ඤු බුද්ධා සර්වඥ බුදුරජාණන් වහන්සේලා යත්තකේ ධම්මේ යම්තා ධර්මයන් විචාරේතුං ඉච්ඡanti දැනගැනීමට සම්මර්ෂණය කිරීමට කැමැති වෙද්ද තත්තකේ ධම්මේ ඒ පමණ ධර්මයන් ආවජ්ජනාය උන්වහන්සේලාගේ సంతානේ හටගන්න මනෝද්වාරාවජ්ජන චිත්තයෙහි විසුං කତ୍වා වෙන්කොට ආවජ්ජිත්වා ආවර්ජනා කොට විචාරෙන්ති සම්මර්ෂණය කරති. ඊට පස්සේ චෝදනා වාක්‍යයක් එනවා නනු ධම්මා මහන්තා දතයුතු ධර්මයෝ බොහෝ නොවේද. භවංගම් පරිත්තකං භවංගේ කියන්නේ බොහෝම ස්වල්ප මාත්‍රයක් දතයුතු ධර්මයන් බොහෝයි. මේ සියලු ධර්මයන් කොහොමද භවංගේහි ආපාතගත වෙන්නේ? න චෝදේ තබ්බ මේතම් මෙසේ චෝදනා නොකළ යුතුයි. හේතුව තමයි අරූප ධම්මානම් පරමුක්ඛංසපත්තානං ඒසානුභාවෝ පරමුක්ඛංසපත්තානං අරූප ධම්මානං පරතරට දියුණු කරගන්නා ලද ඥානාදී අරූප ධර්මයන්ගේ ආනුභාවය නිසා ඒ දතයුතු ධර්මයන් වෙන් කොට දැනගැනීමට උන්වහන්සේට හැකියාව තියෙනවා. ඊට පස්සේ සංසද්දෝපන සාමන්ති ඒතස්සත්තේ උපසග්ගෝ සංසද්දෝ මේ සම්මා සම්බුද්ධ කියන පදේ මේ සං කියන පදය සාමං ඉති ඒතස්සත්තේ සාමං කියන්නේ තමන් කියන අර්ථයෙහි උපසග්ගෝ උපසර්ග පදයකි. සෝ ඒ සං කියන උපසර්ග පදය භගවතෝ භාග්‍යතුන් වහන්සේගේ පටිවේද ධම්මේසු ප්‍රතිවේද ධර්මයන්හි මාර්ගඵල නිර්වාණ ධර්මයන්හි අනාචාරියක තන් දීපේති ආචාර්යවරයෙක් නැති බව දක්වයි. ඊට පස්සේ සඳහා චෝදනා වාක්‍යයක් තියෙනවා නමේ ඒකම සාධනය කරන පාලි වාක්‍යය තමයි නමේ ආචාර්යෝ අත්තිහි වුත්තං මේ මට ආචාර්යෝ ආචාර්යවරයෙක් න අත්ති නැත්තේ යයි පාලියෙහි කියන ලදී. නමේ ආචාර්යෝ අත්ති සදිසෝ මේ නවිජ්ජති කියලා ගාතාවක් තියෙනවා පාලියෙහි. ඒක දක්වනවා සාධක වශයෙන්. ඊළඟට
නනෝ භගවතෝ තතිය චතුත්ථාරූප සමාපත්තියෝ ආලාර උදක මූලිකාති. ඊට පස්සේ තවත් චෝදනා වාක්‍යයක් තියෙනවා. බුදුරජාන් වහන්සේ සමාපatti උපදවා ගැනීමට ආලාර උද්දකකාම ඒ කට්ටිය ළඟ ඉගෙන ගත්තා නොවේද? සච්ඡං ඉගෙන ගත්තා. නමුත් බුද්ධන තාපන අනලංකරිත්වා ලද්ද මත්තාව හුත්වා ඡඩ්ඩිතත්තා පච්චා බුද්ධන ක්‍රියාය පාදක මත්තාපි නහොන්ති කුතෝ පටිවේද ධම්මා. ඒවා ලබා ගන්නා ලද නමුත් තාපන අනලංකරිත්වා ඒවා අලංකාර නොකොට ඒවා සාරය කියලා ගන්නෙ නැතුව අනලංකරිත්වා කියන එක අනුටීකා විස්තර කරන්නේ වශීභාවයට පත් කරන්නේ නැතුව මේ සමාපatti සාරය වශයෙන් ගන්නෙ නැතුව ලද්ද මත්තාව හුත්වා ලබන ලද උපදවා ගන්න ලද මාත්‍රයෙන්ම ඡඩ්ඩිතත්තා මේක සාරය නෙවෙයි කියලා අත්හැරලා දාපු නිසා පච්චා බුද්ධන ක්‍රියාය පාදක මත්තාපි නහොන්ති සර්වඥතා ඥාණයට පැමිණීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම කියන ක්‍රියාවට පාදක වශයෙන්වත් උපකාර වෙන්නේ නැහැ ඒ උපදවාගත් ධ්‍යාන ධර්මයන්. තස්මා ඒ නිසා තා ඒ සමාපatti ධර්මයන් භගවතෝ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාවයේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කිරීමෙහි සාචාර්යකතං ආචාර්යයන් වහන්සේ කෙනෙක් සහිත බව නෑසාදෙන්ති සිදු නොකරයි. අයමෙත්ත පාලි අනුගතෝ අත්තෝ මේ සම්මා සම්බුද්ධ කියන පදය පාලියට අනුකූල වූ අර්ථයයි. පාලිය කියන්නේ පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණේ සම්මා සම්බුද්ධ කියන පදේ විස්තර කරලා තියෙනවා. ඒ විස්තර කරන පදය තමයි දක්වලා තියෙන්නේ තත්ත කතමෝච පුද්ගලෝ සම්මා සම්බුද්ධෝ. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ කවර පුද්ගලයාටද? ඉදේකච්චෝ පුද්ගලෝ ඉද මේ ලෝකෙහි ඒකච්චෝ පුද්ගලෝ එක්තරා පුද්ගලයෙක් පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කලින් නොඅසන ලද ධර්මයන්හි සාමන් සත්‍යානි අபிසම්බුද්ධි තමන් වහන්සේ විසින්ම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කෙලේය. තත්තච එහිද සබ්බඤ්ඤුතං පාපුනාති සර්වඥ භාවයට පැමිණෙයි. බලේසු ච වසී භාවං බලේසු කියලා කියන්නේ දස බල ඥානයන්හි වසී භාවයටද පැමිණෙයි. අයං උච්චති පුද්ගලෝ සම්මා සම්බුද්ධෝ මෙන්න මේ පුද්ගලයාට තමයි සම්මා සම්බුද්ධ කියන්නේ කියන පාලියට අනුකූලව තමයි කලින් විස්තර කරන්නට යෙදුනේ. ඊට පස්සේ ඒ වාක්‍යයේ බලේසුති දස බල ඥානේසු ඒ පාලියේ තියෙන බලේසු කියන වචනේ අර්ථය තමයි දස බල ඥානයන්. වසී භාවಂತಿ ඉස්සර භාවං වසී භාවයට පැමිණෙනවා කියන්නේ ඊශ්වර භාවයට පැමිණීමයි. ඊට පස්සේ ඒ වාක්‍යයේ එත්තච පුබ්බේ අනනුසුතේසු ධම්මේසු සාමං ඉති ඒතේන සංසද්දස්ස අත්තං දස්සේති. මේ වාක්‍යයේ තියෙන පුබ්බේ අනනුසුතේසු ධම්මේසු සාමං සත්‍යානි අபிසම්බුද්ධි කියන කොටසෙන් මේ සං කියන පදයේ අර්ථය විස්තර කරන්නේ. ඊට පස්සේ තත්තාති ආදිනා සම්මා සද්දස්ස අත්තං ඊට පස්සේ වාක්‍යයේ තියෙන තත්තච සබ්බඤ්ඤුතං පාපුනාති බලේසුච වසීභාවං කියන වාක්‍යයෙන් මේ සම්මා කියන පදේ අර්ථයයි විස්තර කරන්නේ. ඔය තමයි සම්මා සම්බුද්ධ කියන පදේ අදහස. එතකොට සම්මා සම්බුද්ධ කියනම කාරණා දෙකක් නිසා සම්මා කියලා කියන්නේ දත යුතු සංකාර විකාර ලක්කන නිබ්බාන පඤ්ඤත්ති කියන පංචවිධ ඤෙය්‍ය ධර්මයන් අවිපරීත වශයෙන් අවබෝධ කරපු නිසා සහ ආචාර්යයන් වහන්සේ නමකගේ උපකාරයක් නැතුව තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත්ත නිසා සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඔය තමයි පළවෙනි ගාථාවේ සම්මා සම්බුද්ධ කියන පදයේ අදහස. අපි කාල වේලා ඉවරෙන් ඊළඟ දවසට ඊටු ටික කරමුනේ.
සාමම් බුද්ධි කියන එක යොදන්න පුළුවන් ආසතු. තමන් වහන්සේම අවබෝධ කරගත් යොදන්න පුළුවන්. ඔව්. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කිරීමට ආචාර්යයන් වහන්සේ කෙනෙක් නැහැ. ඒ නිසා උන්වහන්සේට සාමම් බුද්ධි කියන අර්ථය යොදන්න පුළුවන්. හැබැයි සම්මා කියන එක යොදන්න බෑ. හැබැයි උන්වහන්සේ තමන් වහන්සේගේ විශේෂේත්‍රයේ සම්මා තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේට සම්මා කියන්නේ දත යුතු සියලු ධර්මයන්. පසේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දන්නා විශේෂේත්‍රය පමණයි. ඒ වෙනස තියෙනවා. අපි එහෙනම් දෙවියන්ට පින් දීලා අවසන් කරමු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතෝ බුද්ධ ශාසනං චිරන් තිට්ඨතෝ බුද්ධ ශාසනං චිරන් තිට්ඨතෝ සාදු සාදු සාදු